සුබ සන්ධ්‍යාවක් වේවා. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන ඇස්ට්‍රොෆිලා 2022 දේශනමාලාවේ තෙවන දේශනය සඳහා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද දින දේශනය පැවැත්වීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ උපාධි අපේක්ෂක ආතුල්‍ය රත්නායක මහතාට අප ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. මම මුලින්ම හරි ඔයගොල්ලන්ට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරන්න මුලින් ඊට පස්සේ මම කියන්නම් අද මම කරන්න යන්නේ මොකද්ද කියන එක. මේ මම අද කරන්න ලෑස්ති වෙන්නේ කොස්මොලොජි කියන විෂයට අදාළව. අපි දන්නවා ඇස්ට්‍රෝවල තියෙන විෂයන් ගොඩක්. ඒ විෂයන් ගොඩ අතරේ තියෙනවා කොස්මොලොජි කියලා එකක්. මේකට අපි සිංහලෙන් කියන්නේ විශ්ව න්‍යාය විද්‍යාව කියලා. විශ්ව න්‍යාය විද්‍යාව. ඒ කියන්නේ මේකෙදි අපි බලන්නේ මේ අපි අවට විශ්වයේ එක එක දේවල් තියෙනවා. අපි මේකෙදි හොයනවා මේ විශ්වයේ තියෙන දේවල් එහෙම වෙලා තියෙන්නේ ඇයි? ඊළඟට එහෙම වෙන්න හේතු මොනවාද? වගේ දේවල්. ඒ කියන්නේ ගොඩක් දුරට මේක ගොඩක් තියරි පැත්තකින්. මේකේ තියෙන ගොඩක් දේවල් අපිට ඇහැට ලේසියෙන් දකින්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ ගොඩක් හිතලා තමයි මේ ලස්සන කතන්දර ටිකක් තියෙන්නේ අතට. ඒ කතන්දර ටිකක් තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. මේ මම අද කරන්න යන්නේ මේ ටයිම් ඩයිලේෂන් කියන පාර්ට් එක. ඒ කියන්නේ මේකෙන් තමයි අපි ටයිම් ට්‍රැවලින් එක කියන්නේ කාලතරණය වගේ දේවල් ඉගෙන ගන්න. ඇත්තටම කාලතරණය කරන්න පුළුවන් ද වගේ ඒවාට උත්තර හම්බෙන පාර්ට් එක තමයි මේ ටයිම් ඩයිලේෂන් කියලා කියන්නේ. මේකෙදි ඒ කියන්නේ මේක අපි හරියට ඉගෙන ගන්නවා නම් මේ ටයිම් ඩයිලේෂන් කියන එක අපි හරියට ඉගෙන ගන්නවා නම් මේක හරියට ඉගෙන ගන්න අපි E level maths කරලා ඊට පස්සේ කැම්පස් එකට යන්න ඕනේ. කැම්පස් එකට ගිහලා සයන්ස් ෆැකල්ටි එකේ ෆිසික්ස් පැත්තට යන්න ඕනේ. එතකොට තමයි මේක හරියටම අපිට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයගලන්ට තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. මම කරනවා වගේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ අපිට හම්බෙන්නේ නැහැ මේවා. ඒ වුණාට මම තනියෙන් ඉගෙන ගත්තා. ඒ වුණාට අද මම එච්චර ගැඹුරට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම අද ඔයගලන්ට පොඩි කතන්දර ටිකක් තමයි කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි ඉස්සරහට යමු. මම මුලින්ම කරන්නේ මෙහෙමයි. මම විනාඩි ඔයගලන්ගෙන් ගන්නවා විනාඩි 10ක් 15ක් 20ක් වගේ අරගෙන මේකට ඕනේ කරන පොඩි කැලි ටිකක් කියලා දෙනවා. මේවා නිකන් ගණන් පාඩමක ඉන්නා වගේ දැනයි. ඒක වැඩි ගණන් ගන්න එපා. ඒක තේරුම් නැත්නම් අපි ඉස්සරහට කතා කරන දේවල් ගොඩක් දුරට කතන්දර වගේ ඒවා තමයි තියෙන්නේ. මුල් ටික කම්මැලි වගේ නම් ඒක කමක් නැහැ. විනාඩි 20ක් විතර තමයි මේ වගේ දේවල් තියෙන්නේ. ඊට පස්සේ අපි පොඩි කතන්දර ටිකක් අහමු. මුලින්ම අද මම කරන්න යන දේවල් ටික. මම මුලින්ම ඔයගොල්ලන්ට බෑග්ග්‍රවුන්ඩ් එක මේ බෑග්ග්‍රවුන්ඩ් කියලා මම දැම්මේ මේ අර මං කිව්වේ ඕන කරන පොඩි තියරි ගැල් ටිකක් කියලා දෙනවා කියලා. ඒ ටික නැතුව මේ කතන්දර ටික අහලා වැඩක් නෑ. ඒක පොඩ්ඩක් කියලා දෙනවා. බරපතල දේවල් නේ. හරිම ලේසි දේවල් ටිකක් තියෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එකේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ෆිසික්ස් වල තියෙන පොඩ්ඩක් හරිම සරල කතන්දර ටිකක්. ඒ කතන්දර ටික කිව්වහම අර කතා ටික හොඳට තේරෙනවා. ඊළඟට මෙතනදී අපි පොඩි කියන්නේ මෙතනින් ඉස්සරහ තියෙන සම්පූර්ණ කතා මෙතනදී අපි බලනවා මේ ටයිම් ඩයිලේෂන් කියන්නේ කොයි වගේ දෙයක්ද කියන එක. කියන්නේ මම කිව්වොත් කතාව අතරම පටන් ගන්න මෙතන. ඊට පස්සේ මෙතනදී ඒ කතාව උනේ කොහොමද කියන එක පැහැදිලි කරනවා. ඊට පස්සේ මේකේ තියෙන්නේ නිකන් මම ඒක එතෙන්ද කියනවා. මේක තමයි අතන මේකේ තියෙන හොඳ මේ කියන්නේ ආස හිතනම හරිය. මෙතන නිකන් කතාව කියලා මේකේ තව පොඩි සර්ප්‍රයිස් එකක් වගේ එකක් තියෙනවා. ඒක අපි බලමු මෙතන. මුලින්ම relative velocity. relative velocity කියලා කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය. මම ඔයගලන්ට කියලා දෙන්න සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ මොකක්ද කියලා. මුලින්ම මම කියන්න ප්‍රවේගය කියන්නේ මොකක්ද කියලා. අපි ප්‍රවේගය කියන්නේ මොකක්ද කියන්නේ මට හිතෙන්නේ 8 පන්තියේදී විතර ඉගෙන ගන්න. 7 පන්තියේ කවුරු හරි ඉන්නා නම් ප්‍රවේගය කියලා කියන්නේ වේගය වගේම තමයි. 7 පන්තියේ කවුරු හරි ඉන්නා නම් මේක හිතාගන්න වේගයම තමයි කියලා. ඔයගොල්ලන්ට 8 පන්තියේදී හරියටම තේරෙයි මොකක්ද ප්‍රවේගය සහ වේගය අතර වෙනස කියලා. ඔයගොල්ලෝ නිකන් ප්‍රවේගය කියලා මම කියන තැන් වලට වේගය කියලා හිතාගන්න. ඒ දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ වුණාට ඒක මම මෙතනදී කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි දන්නවා ප්‍රවේගය කියලා කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි ප්‍රවේගය කියලා කියන්නේ. 7 පන්තිය කියන්නේ විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ඕගොල්ලෝ හිතාගන්න වේගය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ වගේ දෙයක් තමයි velocity කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ relative velocity? එහෙම නැත්නම් සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ. දැන් හිතන්නකෝ අපි දැන් ඕගොල්ලෝ නිකන් වාහනයක වගේ යද්දී ඕගොල්ලෝ එළිය බලාගෙන ගියොත් ඕගොල්ලන්ට පේනවා නිකන් වටේ තියෙන ගස් එහෙම පිටිපස්සට යනවා වගේ නේද?
ඕගොල්ලෝ වාහනයක ඉස්සරහට යද්දී ඕගොල්ලන්ට පේනවා ගස් එහෙම පිටිපස්සට යනවා වගේ. ඊළඟට ඕගොල්ලෝ මේක දැකලා ඇති බස් එකේ එහෙම යද්දී හිතන්නකෝ අපි බස් එකේ නුවරින් නම් කොළඹ පැත්තට යනවා කියලා. නුවරින් නම් කොළඹ පැත්තට යනවා අපි බස් එකේ. එතකොට පාරේ එහා පැත්තේ ඉන්නේ කොළඹ ඉඳන් නුවර පැත්තට යනවා වෙන වාහනයක්. අපි හිතමු තව බස් එකක් කියලා. එතකොට ওই වාහන දෙක පාස් වෙද්දී අපි එක බස් එකකින් නම් අනිත් බස් එක දිහා බලද්දී අපිට අර බස් එක වේගෙන් යනවා වගේ පේනවා. ඇත්තට මේකේ වේගයට වඩා ගොඩක් වේගෙන් යනවා වගේ පේනවා. ඊළඟට ඔගේ අනිත් පැත්තත් එහෙම තමයි. හිතන්නකෝ අපි නුවරින් ඉඳන් කොළඹට යද්දී කොළඹ පැත්තටම යන බස් එකක් ඕවර්ටේක් කරනවා කියලා ඉස්සර කරනවා කියලා. එතකොට අපිට පේන්නේ අපි නිකන් අරක පහු කරගෙන හිමීට ඉස්සරහට යනවා වගේ නේද? අපි බලමු මොකද්ද මේ වෙන්නේ කියලා. මම මේක හිතන්නකෝ මේ තියෙන්නේ කාර් එක. විකිම බස් එක. මම B කියලා දාන්නම් බස් එක හදන්න. මෙතන තියෙනවා ගහක්. හරිද? මෙතන තියෙනවා ගහක්. මම මේකට දාන්නම් T කියලා. දැන් අපි හිතමු මේ බස් එක පැයට කිලෝමීටර් 60ක වේගයකින් මේ පැත්තට යනවා කියලා. එතකොට ආ හිතන්න මේ බස් එක අස්සේ ඉන්න මිනිහෙක්ට බස් එක අස්සේ ඉන්න කාට හරි මම කිව්වා මේ ගහ පිටිපස්සට මේ පැත්තට යනවා වගේ පේනවා කියලා. දැන් ඔයගලන්ට තේරෙනවා බස් එක මේ පැත්තට 60ක වේගයකින් යද්දී ඇතුළේ ඉන්න කෙනෙක්ට පේනවා මේ ගහ 60ක වේගෙන් අනිත් පැත්තට යනවා වගේ. ඔයගොල්ලෝ මේක දැකලා තියෙනවා. ඒක ඉතින් ඔයගොල්ලෝ නිකන් හිතන්නෝ දැන් මේක තියෙන්නේ පොළවේ. ඔයා 60ක් වේගෙන් ඉස්සරහට යනවා. ඒ කියන්නේ ඔයා පොළව මත යනවා ඉස්සරහට. එතකොට ඔයාලට අනිවාර්යෙන් මේක මේ පැත්තට යනවා වගේ තේරෙනවා. ඉතින් ඔය වගේ එකකට අපි කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය කියලා. මේක තව පොඩ්ඩක් ඉස්සරහට අරන් ගියොත් හිතන්නකෝ එක බස් එකක්. හරිද? කියනම් B1 කියලා. මෙයා මේ පැත්තට පැයට කිලෝමීටර් 40ක වේගයකින් යනවා. හරිද? තව බස් එකක් මෙන්න මේ පැත්තට පැයට කිලෝමීටර් 40ක වේගයකින් යනවා. 40කම කියලා අපි කියමු. පැයට කිලෝමීටර් 40ක වේගයෙන් යනවා. එතකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ බස් එක ඇතුළේ ඉන්න කවුරු හරි මිනිස්සෙක්ට දැන් ඔයා මේ බස් එක ඇතුළේ ඉන්නවනම් ඔයාට පේනවා මේ බස් දෙක මාරු වෙද්දි මෙහා වේගෙන් යනවා වගේ. ඒක ඕගොල්ලෝ මෙච්චර කල් දැකලා නැත්නම් පොඩ්ඩක් බස් එකේ යද්දි ජනෙලෙන් එළිය බලන්න. මේ ජනෙලෙන් එළියට ඔළුව දාන්න එපා. හොඳ නැහැ ඒක. ඇතුළේ ඉඳන් බලන්න. එතකොට ඕගොල්ලන්ට පේනවා මේ බස් එක වේගෙන් යනවා වගේ ඕගොල්ලන්ට පේනවා. මේ මෙතන පහු කරද්දි වේගෙන් යනවා වගේ පේනවා. ඒකේ තේරුම තමයි මෙයාට පේන්නේ මේ කියන්නේ මෙයාට සාපේක්ෂව මේ බස් එක නිශ්චලයි. මෙයාට සාපේක්ෂව බස් එක නිශ්චලයි. මොකද බස් එක යන වේගෙන්ම තමයි මෙයා යන්නේ. මෙයා බස් එක ඇතුලේ ඇවිදින්නේ නැත්තම් බස් එකේ සහ මෙයාගේ ප්‍රවේගය සමානයි. බස් එකේ සහ මෙයාගේ වේගය සමානයි. එතකොට හැබැයි මේ බස් එක මේ පැත්තට 40කින් යනවා. මෙයා මේ පැත්තට 40කින් යනවා. මෙයා අනිත් පැත්තට 40කින් යනවා. එතකොට මෙයාට පේන විදිහට මෙයාගේ ප්‍රවේගය අපිට 80ක් වගේ පේනවා. තේරුණාද? මෙයා මේ පැත්තට චලනය වෙන ගමන් ඉන්නේ. හැබැයි මෙයා දන්නේ නැහැ මෙයා චලනය වෙනවා කියලා. අපි එහෙම හිතමු. මෙයා දන්නේ නැහැ මෙයා චලනය වෙනවා කියලා. අපි හැමෝම නිකන් බස් එකක ඇතුලේ හිටගෙන ඉද්දි අපි හිතන් ඉන්නේ අපි හිටගෙන නිකන් ඉන්නවා කියලා. හැබැයි එහෙම නෙවෙයි. 40ක වේගෙන් මේක යනවා මේ පැත්තට. එතකොට මේ පැත්තට යන වාහනයක් අපිට 40ක වේගෙන් යනවා වගේ 40ක වේගෙන් යනවා නම් මේ ප්‍රවේග දෙකම එකතු වෙලා 80ක වේගෙන් යනවා වගේ තියෙනවා. මේක ඔයගොල්ලෝ දැකලා තියෙන දෙයක්. මතක තියාගන්න දෙපැත්තට යද්දි වේගෙන් යනවා වගේනේ පේන්නේ. ඒතර මේ ප්‍රවේග දෙක එකතු වෙනවා. ඔය වගේමයි හිතන්නකෝ එකම පැත්තට යනවා කියලා. මේ බස් එකක් මේ පැත්තට යනවා. පැයට කිලෝමීටර් 60ක වේගෙන්. මෙතනින් තව බස් එකක් මේ පැත්තට යනවා. මේ පැත්තට පැයට කිලෝමීටර් 80ක වේගයකින්. හරිද? එතකොට දැන් මෙයාව පහු කරගෙන යන්නේ ඕවර්ටේක් කරගෙන යන්නේ. එතකොට එකම පැත්තට යන්නේ. අපිට තේරෙනවා මේ 60ම නිකන්. මෙයා 60ක වේගෙන් ගියාට අපි බස් වල යද්දී අපිට තීරිලා තියෙනවා. ඕවර්ටේක් කරද්දී මෙයා හිමීට මෙයාව පහු කරගෙන ඉස්සරහට යනවා වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ මෙයාට සාපේක්ෂව මෙයාගේ වේගය අපිට පේනවා 20යි වගේ. ඒක හොඳට තේරුම් ගන්න. කියන්නේ දෙපැත්තට යද්දී අපිට පේන්නේ මෙයා වේගෙන් යනවා වගේ. මෙයාට පේන්නේ මෙයා ගොඩක් වේගෙන් යනවා වගේ. මොකද මම මේ පැත්තට යනවා මෙයා මේ පැත්තට යනවා.
ඒතර එකතු වෙලා ලොකු වේගයක් වගේ පේනවා. මෙතනදී දෙන්නම එක පැත්තට යන්නේ. එතකොට මෙයා හිමීට යනවා වගේ තමයි අපිට පේන්නේ. ඒතර මත දෙන එක පැත්තට යද්දි මේ වේගය අඩු වෙනවා. ඒ වගේම තමයි නිකන් එකම වේගෙන් යනවා නම් හිතන්න බස් දෙකම එකම වේගෙන් යනවා කියලා. මෙයත් යනවා 40කින්. හරිද? මේ බස් එකත් යනවා D2 40ක වේගෙන්. දැන් මේකෙන් මේක තේරුම් ගන්නකොට ලේසි වෙනවා ඔයගොල්ලන්ට. මේ බස් දෙක එකම ගානට ඉස්සරහට එනවා. තව ටික වෙලාවකින් බැලුවොත් මේ බස් එක මෙතන තියෙයි මෙහෙම. මේ බස් එකත් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේකේ ඉන්න එක්කෙනෙක්ට අපි හිතමු මේකේ ඉන්නවා කියලා මෙහෙම මිනිස්සෙක්. මෙයාට මේ බස් එක යනවා වගේ පේන්නේ නැහැ. මෙයාට පේන්නේ මේ බස් එකත් නැවතිලා තියෙනවා වගේ. හරිද? එතකොට ඕක තමයි සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ. හරි. මෙතනින් මේක තේරුණානේ. ඒ කියන්නේ බස් දෙකම එකම වේගෙන් යනවා නම් අපිට පේන්නේ අනිත් බස් එක නිකන් යන්නේ නැහැ වගේ. මෙයා යන්නේ නැහැ වගේ. අපිත් එක්කම ඉස්සරහට යන්නේ. එතකොට ඕක තමයි relative velocity. එහෙම නැත්නම් සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ. තව මේ වගේ තව දේවල් දෙකක් තියෙනවා තේරුම් ගන්න. ඇත්තටම මේ ඒ දෙක තේරුම් ගන්න ලේසි. මේක තමයි මෙතන තිබ්බ අමාරු එක. මේක තේරුණා නම් හරි. හරි. අපි මේක පොඩ්ඩක් කියවමුකෝ. මේ තියෙන relative velocity is defined as the velocity of an object with respect to another observer. ඒ කියන්නේ මොකක් හරි වස්තුවක තව මොකක් හරි එකකට සාපේක්ෂව the velocity of an object with respect to another observer. ඒ කියන්නේ මොකක් හරි observer කියලා කියන්නේ නිරීක්ෂකයා. ඒ කියන්නේ බලන් ඉන්න එක. අර බස් එක ඇතුළේ හිටපු මිනිස්සයා. ඒතර මේ object එක කියලා කියන්නේ මේ අනිත් බස් එක. ඒතර අර බස් එක ඇතුළේ හිටපු මිනිස්සයාට අර බස් එකේ යන විදිහ පේන විදිහ තමයි සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ. ඊළඟට මම මෙහෙම එකක් කියනවා the velocity is always relative. ඒ කියන්නේ ප්‍රවේගය හැම වෙලාවෙම සාපේක්ෂයි. ඒක නිකන් තේරුන්නේ නැහැ වගේනේ. ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා අපි අර බෝඩ් එකේ අඳිද්දි බස් එකේ ප්‍රවේගය දැම්මේ 40යි කියලා. ඒතර මොකක්ද ඒ? බස් එකකට සාපේක්ෂව බස් එකේ ප්‍රවේගය කියන එක තේරෙන්නේ. හැබැයි මොකක්ද මේ හැම ප්‍රවේගයක්ම සාපේක්ෂයි කියලා කියන්නේ. මේක ඉගෙන ගත්තා කියලා ඔයගොල්ලෝ ඔය 7 8 9 පන්ති වල කට්ටිය මේ වෙන වෙන ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔයගොල්ලන්ගේ විද්‍යාව මට හිතෙන්නේ 10 11 දිත් නෑ සාපේක්ෂ ප්‍රවේගය. ඒවා ගැන ප්‍රශ්න ඇති කරගන්න එපා. එතෙන් සාපේක්ෂ ප්‍රවේගය දාගෙන ඔළුව පටලවා ගන්න එපා. එතෙන්දි normal විදිහට කරගෙන යන්න. ඔයගොල්ලන්ට A level පන්තියේදී මට හිතෙන්නේ සාපේක්ෂ ප්‍රවේගය මුලින්ම තියෙන්නේ. එතනදී ඒක හිතන්න පටන් ගන්න. මේකෙන් තේරෙනවා. If the speedometer of a car indicates a speed of 60 km/h. ඒ කියන්නේ මොකක් හරි කාර් එකක ස්පීඩෝමීටර් එක අපි දන්නවා. වේගය පෙන්වන මීටර් එක. ඒක පේනවා නම් පැයට කිලෝමීටර් 60යි කියලා වේගයක්. It means that the velocity of the car is 60 km/h with respect to the earth. WRT කියන්නේ with respect to. ඒ කියන්නේ මේ 60 පෙන්වන්නේ පොළවට සාපේක්ෂව ප්‍රවේගය. අපි දන්නවා පොළව අපි සලකනවා පොළව නිශ්චලයි කියලා. කියන්නේ අපි ඔක්කොම දැන් ඇස්ට්‍රෝ වලට එන්න කලින් ඔය A level වල එහෙම තියෙන ෆිසික්ස් අපි සම්පූර්ණයෙන්ම කරන්නේ පෘථිවිය ඇතුලේ තියෙන කට්ටියටනේ. පොඩ්ඩක් එළියට යනවා ඒක වෙනම කතාවක්. ඒ වුණාට පෘථිවිය ඇතුලේ තියෙන දේවල්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ. ඒ වගේ තැන්වලදී කියන්නේ ඇස්ට්‍රෝලජි නෙවෙයි මම කියන්නේ. ඒ වගේ තැන්වලදී අපි පොළව නිශ්චලයි කියලා හිතනවා. මොකද පොළවෙන් එළිය වෙන දේවල් ගැන අපිට කතා කරන්න ඕනේ නැති හින්දා. හැබැයි පොළවෙන් එළිය දේවල් එක්ක කතා කරද්දී ඇත්තටම අර පෘථිවිය කැරගෙන වේගෙත් මේ කියන්නේ පෘථිවිය අපි දන්නා තමා වටේ කරගෙනවා සූර්යයා වටේ කරගෙනවා ඊළඟට ඔය සෙට් එකම මේ මන්දාකිණී සෙන්ට් එක වටේ කරගෙන මන්දාකිණී ඔක්කොම තව සෙන්ට් එකක් වටේ කරගෙනවා අපි දන්නවනේ. ඒතකොට ඔය ඔක්කොම හරිනම් එකතු වෙන්න ඕනේ. ඒ වුණාට අපි සලකනවා මේ සාපේක්ෂ ප්‍රවේගය මෙතනදී ඉගෙන ගනිද්දී මේ ඔක්කොම මේ පොළව කියන එක නිශ්චලයි කියන්නේ. ඒතකොට පොළවට සාපේක්ෂව තමයි 60 කියන එක අපි අරගෙන තියෙන්නේ. හරි. ඊළඟට gravity එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණය. ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ මේ කියන විදිහට gravity is the force by which a planet or other body draws objects towards its center. ඒ කියන්නේ ග්‍රහලෝකයක් හෝ වෙනත් ඕනෑම වස්තුවක් තමන්ගේ කේන්ද්‍රය දිහාවට වස්තු ඇද ගන්න බලය. තමන්ගේ කේන්ද්‍රය දිහාවට වස්තු ඇද ගන්න. අන්නේ බලයට අපි කියනවා ගුරුත්වාකර්ෂණ බලය කියලා. මම අහපව මාරු වෙන්නම් මගේ බෝඩ් එකට. හිතන්නකෝ දැන් අපි දන්නන ගුරුත්වාකර්ෂණය කියන්නේ මොකද්ද? නිකන් අර අපි ඉගෙන ගන්න අයින්ස්ටයින් කවුද නිව්ටන් ඉන්නවා. නිව්ටන්ගේ ඔළුවට වැටෙන අපල් ගෙඩියක්
නේද? ඇපල් ගෙඩියක් වැටෙනවා. ඊට පස්සේ නිව්ටන් කල්පනා කරනවා මොකද්ද මේ උනේ? ඇයි ඇපල් ගෙඩිය උඩ යන්නේ නැතුව පහළ ආවේ? ඊට පස්සේ හොයාගන්නවා ගුරුත්වාකර්ෂණය. ඔක අපි දන්නවනේ කතාව. එතකොට මේ කොහොමද මේ ඇපල් ගෙඩිය බිමට වැටුනේ? පොඩි කාලේ ඉගෙන ගත්තේ ඔය කතාවනේ. ඇත්තටම මේ ඇපල් ගෙඩිය බිමට වැටුනේ කොහොමද කියලා බැලුවොත් නිව්ටන් කියනවා මෙහෙම දෙයක්. ඕනෑම ස්කන්ධයක් සහිත වස්තු දෙකක් අතර හරිද? ආකර්ෂණ බල තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ ආකර්ෂණ බල කියන්නේ මොනවද කියලා? අර පාන්දම යකඩේ එකට ඇලෙන්නේ. අන්න ඒ වගේ තැනක තියෙන ආකර්ෂණ බලයක් තියෙනවා. මේ ස්කන්ධයක් තියෙන ඕනෑම වස්තු දෙකක් අතර. මම F කියලා ලියන්නම්කෝ. ඕ ස්කන්ධයක් තියෙන ඕනෑම වස්තු දෙකක් අතර ආකර්ෂණ බලයක් තියෙනවා. ඒ කියන්නේ අපි නිකන් පෑන් දෙකක් මේසෙ උඩ තියලා තිබ්බත් ওই දෙක අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා. නේද? අපි නිකන් පෑන් දෙකක් තිබ්බොත් මේසෙ උඩ ඒ දෙක අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා. ඊළඟට මෙයා කියනවා කවුද නිව්ටන් කියනවා මෙන්න මේ බලය එයා කියනවා මෙන්න මෙහෙම සමීකරණයකින් ගන්න පුළුවන් කියලා. මෙන්න මෙහෙම සමීකරණයකින් මේක ලොකුවට ඔයගොල්ලෝ මේ සමීකරණය දැන් හිතන්න යන්න එපා පොඩි කට්ටිය. මේ කේන්ද්‍ර දෙක අතර දුර r මේ g කියලා කියන්නේ නියතයක්. අපි මේකට කියනවා සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය කියලා. සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය universal constant of gravitation. එතකොට මේ g කියලා කියන්නේ නියතයක්. මේ m එක සහ m දෙකේ ගුණිතය බෙදීම r වල වර්ගය. ඒ කියන්නේ මෙන්න මේ බලය මෙන්න මේ ස්කන්ධ දෙක මත රඳා පවතිනවා. ස්කන්ධ දැන් හිතන්නකො මේ ස්කන්ධය ඩබල් වුණා කියලා. එතකොට මේ බලය ඩබල් වෙනවා. මේ ස්කන්ධය අපි කියමුකෝ භාගයක් වුණා කියලා. ඒ කියන්නේ මෙයා කිලෝ 10 වෙනකොට මම කිලෝ 5ක වස්තුවක් ගන්නවා. දැන් මෙයා මේ දෙන්නම කිලෝ 10 කියලා. දැනට මම මෙයාව රිප්ලේස් කරනවා කිලෝ 5ක වස්තුවකින්. එතකොට මෙන්න මේ බලය භාගයක් වෙනවා. තේරෙනවද? මෙයා 10 තියාගෙන මම මෙයාව 20 කරොත් මේ බලය දෙගුණයක් වෙනවා. ඒතර ඔයගලන්ට තේරෙනවා මේ වස්තු දෙකෙන් එකක හරි බර වැඩි වෙද්දි මෙන්න මේ බලය වැඩි වෙනවා. ඒතර දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ පෑන් දෙක මෙහෙම එක ළඟ තිබ්බහම පෑන් දෙකක් කියලා හිතාගන්න. මේ පෑන් දෙක එක ළඟ තිබ්බහම මේ පෑන ගිහිල්ලා මෙයාගේ ඇලෙන්නේ නැති වෙන්න හේතුවයි මෙන්න මේ පෘථිවිය තියෙද්දි ඉතින් අඳින්න නම් අමාරු වෙනවා. මේ පෘථිවිය තියෙද්දි මේක උඩ තියෙන මේ ඇපල් ගෙඩිය පෘථිවිය පැත්තට වේගෙන් එන්නයි හේතුව. මොකද්ද? ඇයි මේ බලය වැඩි? මෙයාගේ ස්කන්ධය වැඩි. මෙයාගේ පෘථිවිය ස්කන්ධය ගොඩක් වැඩි හන්දා මෙන්න මේ වස්තු දෙක අතර ගුරුත්වාකර්ෂණ බලය වැඩි. පෑන් දෙක ගත්තම පෑන් වල බර නිකන් ග්‍රෑෆ් 10ක්වත් නැහැනේ. එතකොට ඒ දෙන්න අතර බලය අපිට පේන්නෙත් නැහැ. එච්චර පොඩි බලයක් ඇති වෙන්නේ. මොකද මේ G කියන්නේ හරිම පොඩි එකක්. පොඩි අගයක් තියෙන කෙනෙක් තමයි G කියලා කියන්නේ. ඒක හන්දා මේ දෙන්න අතර බලය ඊටමම පොඩි බලයක් තමයි හම්බෙන්නේ. හැබැයි මෙතන මේ පෘථිවිය කියන එක්කෙනා ඉන්නවා. මෙයා ගොඩක් ලොකුයි, මෙයා ගොඩක් බරයි. ඒක හන්දා පෘථිවියට ලොකු ගුරුත්වාකර්ෂණ බලයක් හදන්න පුළුවන්. පෘථිවියට ලොකු ගුරුත්වාකර්ෂණ බලයක් හදන්න පුළුවන්. ඒ කියන්නේ වස්තු තමන්ගේ පැත්තට හැද ගන්න පුළුවන්. ඒක හන්දා තමයි අපි ඔය මොනවා හරි ළඟ තියෙන දෙයක් බිම දාන්න ගියොත් බිම වැටිලා කැඩෙන්නේ. දැන් ඒක කරන්න යන්න එපා. මේ අපි දන්නා මොකක් හරි අතරන බිම වැටෙනවා කියලා. ඒක වෙන්නේ මේ පෘථිවිය ලොකු හන්දා එයාට පුළුවන් ලොකු ගුරුත්වාකර්ෂණ බලයක් හදන්න. මේක කිව්වේ නිව්ටන්. හරිද? මේක ඇවිල්ලා නිව්ටන් කිව්ව විදිහට ගුරුත්වාකර්ෂණය. අපි මේකට කියනවා ගන්න නිව්ටෝනියන් ග්‍රැවිටි කියලා. ඒ කියන්නේ නිව්ටෝනියන් ෆිසික්ස් වල තියෙන ග්‍රැවිටි. නිව්ටන් කිව්ව විදිහට ගුරුත්වාකර්ෂණය මෙහෙම. ස්කන්ධ දෙකක් තියෙනවා නම් ස්කන්ධ දෙක අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා. ස්කන්ධ නැත්නම් ආකර්ෂණ බලයක් නැහැ වගේ එකක් තමයි නිව්ටන් කියන්නේ. ස්කන්ධය වැඩි වෙද්දී ආකර්ෂණ බලය වැඩි වෙනවා. හරි. හරි. අපි ඊට ඊළඟ ස්ලයිඩ් එකට යමු. තව එකයි තියෙන්නේ. ඊට පස්සේ අපි කතන්දර කියන්න පටන් ගන්නවා. හරිද? හරි. ලයිට් කියන්නේ ආලෝකය. ඔයගොල්ලෝ ආලෝකය ගැන දන්නවනේ. ආලෝකය කියලා කියන්නේ කිරණ විදිහට එහා මෙහා යන එක. ආලෝක කිරණ තියෙන්නේ. කියන්නේ දිග පටියක් වගේ තමයි ආලෝකය ගමන් කරන්නේ. ඒත් අපි දැන් බලන්නේ නැහැ අපිට මොකක් හරි වස්තුවක් පේන්නේ කොහොමද කියන්නේ. දැන් ඔයගොල්ලන්ට ඔය නිකන් හතර වටේ බැලුවොත් ඔයගොල්ලෝ ඉන්නේ නිකන් ඔයගොල්ලෝ ඉන්න තැන පුටුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ පුටුව පේනවා. නේද? ඔයගොල්ලෝ ඉන්න තැන මේසයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඒ මේසෙ පේනවා. ඇඳක් තියෙනවා නම් ඇඳ පේනවා. නේද? කොහොමද මේක පේන්නේ කියන එක අපි දැන් පොඩ්ඩක් බලමු. මේ කියන්නේ the light from our eyes මේක කියව ගන්නකො illuminates the object. Every object emits light towards our eyes
light reflects of the object and reaches our eyes. මේක කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම අලුත් බෝඩ් එකක් ගන්නම්. අපි හිතමුකෝ මොකක් හරි දැන් හිතන්න කාමරයක් තියෙනවා අපි ඉන්න කාමරේක මේකේ තියෙනවා ලයිට් එක. මේක ලයිට් එක කියලා හිතන්න. හරිද? මේ ලයිට් එක. හරිද? මේකේ තියෙනවා මොකක් හරි ඔබ්ජෙක්ට් එකක්. අපි කියමුකෝ පුටුවක් කියලා. කොහොම පුටුවක් තියෙනවා. එතකොට මෙතන තියෙනවා අපේ ඇහැ. මේ තියෙන ඇහැ. අපි සාමාන්‍ය ඇහැ අඳින්නේ මෙහෙමයි කියන රූප සටහන් වල. එතකොට අපිට මේ පුටුව පේන්නේ කොහොමද කියලා බැලුවොත් මේ පුටුව පේන්නේ මෙහෙම. මෙන්න මේ ලයිට් එකෙන් එන ආලෝක කිරණ මේ පුටුවේ වදින. හරිද? මම අඳින විදියට සමහර වෙලාවට පරාවර්තන නියම කැඩෙන්න පුළුවන්. ඒවා වැඩි ගණන් ගන්න එපා. ඒක ඔයගොල්ලන්ට ඕන දැන් මේ විදිය ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ ලයිට් එකෙන් එන ආලෝක කිරණ ඇවිල්ලා මෙන්න මේ පුටුවේ වදිනවා. පුටුවේ වැදිලා පරාවර්තනය වෙලා මෙන්න මේ කිරණ එනවා අපේ ඇහැට. පුටුවේ වැදිලා පරාවර්තනය වෙලා ඇහැට. මේ වගේ තව කිරණ ගොඩාක් එනවා. මේ ලයිට් එකෙන් එක කිරණයක් නෙවෙයි නේ. තව එකක් ඇවිල්ලා මේ හැරිය වැදිනවා. තව එකක් ඇවිල්ලා මේ හැරිය වැදිනවා. ඔහොම පුටුවේ හැමතැනම වදිනවා. තව මේ හැරිය වැදිනවා. හැමතැනම කිරණ වදිනවා. මම අඳින ඒවා ගුරුත්වාකර්ෂණ නියම වලට පටහැනි. ගුරුත්වාකර්ෂණ නියම දන්න කට්ටිය මට බනින්න එපා මෙහෙම වෙන්නේ කොහොමද කියලා. මම මේ නිකන් පොඩි ස්කෙච් එකක් යන්නේ. මේකේ කතාව තේරුම් ගන්න. මේ වගේ කිරණ එනවා. කිරණ සෙට් එකක් එනවා. අර ලයිට් එකකින් එන කිරණ මෙහෙම ඇවිල්ලා මෙහෙම අපේ ඇහැ පැත්තට යනවා. මේ එන ආලෝක කිරණය අපේ ඇහි වැදුනහම අපේ ඇහි තියෙන ওই අදාළ ස්නායු ඒ ස්නායු මගින් පොළව මේ මොළේට අරන් යනවා පණිවිඩයක්. මොළෙන් ඒක ප්‍රොසෙස් කරලා අපිට පෙන්නනවා මේක මෙහෙම දෙයක් මෙතන තියෙන මේ තියෙන පුටුවක් කියලා පෙන්නනවා. හරිද? ඕක නිකන් මිලි තප්පර ගානෙන් වෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ අපි දන්නවා ආලෝකයේ වේගෙන් ගමන් කරනවානේ. ආලෝකයේ වේගෙන් ගමන් කරනවා. ඒක ඇහැට එන්න පොඩි වෙලාවයි ගත වෙන්නේ. ඇහැ ඇතුලේ ස්නායු තියෙනවා. ස්නායු සංවේදනය වෙලා මොළයට පණිවිඩය ගිහිල්ලා මොළේ ප්‍රොසෙස් කරලා පෙන්නනවා. මම බයෝ කරපු එක නෙවෙයි. ඒක මම ඉගෙන වැඩිපුර දන්නේ නැහැ. මම දන්න විදිහට ස්නායු වල ආවේග යන්නේ ඉලෙක්ට්‍රික් පල්ස් එකක් විදිහට. ඒ කියන්නේ ක්ෂණිකව අපිට හිතන්නත් බැරි තරම් වේගෙන් මේ දේ වෙනවා. හරිද? ඔයගොල්ලෝ දැන් තේරුම් ගන්න ඕනේ මේ කොහොමද මේ වගේ ඔබ්ජෙක්ට් එකක් අපිට පේන්නේ, මේ වගේ වස්තුවක් අපිට පේන්නේ කොහොමද? ඒකෙන් දැන් ලයිට් එකක් නැත්නම් අපිට පේන්නේ නැත්නම් ඒතකොට ආලෝක කිරණ නැහැනේ. එතකොට පරාවර්තනය වෙන්න ආලෝක කිරණයක් නැහැ. එතකොට අපිට මේ වගේ දේවල් බලන්න බෑ. ලයිට් එක දැම්ම ගමන් ආලෝක කිරණ හදන කෙනෙක් ඉන්නවා. අන්න හරි. ඒ ආලෝක කිරණ ඇවිල්ලා මේගොල්ලන්ගේ විදිහට පරාවර්තනය වෙලා අපේ හැට එනවා. හරිද? හරි. ඊට පස්සේ හරි. දැන් ඔය කතන්දර තුන ඉවරයි. ඔය ටික ඔළුවේ තියාගන්න හොඳට. ඊට පස්සේ අපි යනවා මෙන්න මෙතෙන්ට. අපේ කතාවට. ටයිම් ඩයිලේෂන් කියන දන. හරි. මම මෙතෙන්ට එන්න කලින් මෙහෙම එකක් කියන්න. මේ ටයිම් ඩයිලේෂන් එහෙම නැත්නම් මේ කාලය මේ කාලේ මේක හරි අමුතු සංසිද්ධියක්. ඒ කියන්නේ මම දැන් ඔයගොල්ලන්ට කියන්නම් මේ ටයිම් ඩයිලේෂන් කියන එකේ තේරුම මොකක්ද කියලා. ටයිම් ඩයිලේෂන් කියන එකට සිංහලෙන් කියන වචන නම් මම දන්නේ නැහැ ඇත්තටම. ඒක දන්න කවුරු හරි ඉන්නවා නම් මට කියන්න. මම මෙහෙම එකක් අහලා නැහැ. මේකෙදි කියන්නේ කාලය පරක්කු වීමක්. අපි ඩිලේ වෙනවා කියලා කියන්නේ පරක්කු වෙනවනේ. දැන් අපි දන්නවා කාලය අපි මනින්නේ ඔරලෝසුව. ඉතින් අපේ ගෙදර බිත්තියේ ඔරලෝසුවක් තියෙනවා නම් ඒ ඔරලෝසුවේ අර අපිට පේනවනේ තප්පර කට්ට කරගෙන. කටු ඔරලෝසුවක් ඔලුවට ගන්න. තප්පර කට්ට කරකිනවා පේන අපිට පේනවා කාලය යනවා. අපි දැන් කතා කරන්නේ යන්නේ සමහර තැන් තියෙනවා ওই තප්පර කට්ට හිමීට කරකින්න කියලා. අපිට සාමාන්‍ය විදිහට අපේ ගෙදර ඔරලෝසුවට වඩා තප්පර කට්ට කරගෙන වේගය අඩු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එහෙම වුණොත් අපිට පුළුවන් කාලය හරහා යන්න. ඒ අපි බලන්නේ මේ කාලය හරහා යන්නේ කොහොමද කියන එක. හරි. ඉතින් ඕක කියන්න කලින් මම ඔය ටයිම් ඩයිලේෂන් කාලය හිමීට යෑම. එහෙම නැත්නම් කාලයේ නැවතීම කියන දේවල් වෙන්න පුළුවන්. මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා හිතුනේ කොහොමද කියලා කියන්න. මේක ඇත්තටම මුලින්ම හිතුනේ අයින්ස්ටයින්ට. අපි දන්නවා අයින්ස්ටයින් කියලා කියන්නේ හොඳට මොලේ තිබ්බ කෙනෙක්. එයා ගොඩක් දේවල් කරේ එයාගේ හිත ඇතුළේ. හැබැයි තව පොඩි කතන්දර වගේක් තියෙනවා අයින්ස්ටයින් ගැන. මේ කියන්නේ ටිකක් මෝඩ වැඩ කරපු අවස්ථාවක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලන්ගේ ගෙදර ඉඳලා තියෙනවා පූසෙක්. අතරම පූසියෙක්. හරිද? කියන සතේ. මේ පූසිට එයා හදලා තියෙනවා කූඩුව.
මේ කූඩුවේ මේ පූසිට එළියට එන්න පුළුවන් වෙන්නේ මේ පූසිගේ සයිස් දොරක් මෙයා හදලා තියෙනවා. අපි හිතමුකෝ මේ සයිස් කියලා. ලොකු කූඩුවක්. පූසිට එළියට එන්න මෙන්න මේ සයිස් දොරක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ පූසි දවසක් පැටවුද. ඊපස්සේ පැටවුත් මේ කූඩුවට දාලා එයා පැටවුන්ට එන්න තව පොඩි දොරක් හදලා තියෙනවා. ඔය වගේ වැඩ කරපු මිනිස්සෙක් තමයි අයින්ස්ටයින් කියන්නේ. ඒ වුණාට හොඳට මොලේ තිබ්බ මිනිස්සෙක්. ඔය වගේ වැඩ කීපයක් කරලා තියෙනවා. මම මතක් වෙන විදිහට කියන්නම්. මේ ඒ අරුණාම නම් ගොඩක් හොඳ බුද්ධිමත් කෙනෙක් තමයි අයින්ස්ටයින් කියලා කියන්නේ. ඔයාලට මම දැන් මේ කියන කතාවම ඔයාලට තේරෙයි කොච්චර මොලයක් යට තිබිලා තියෙනවද කියලා. එයා දවසක් එයාගේ වැඩ එහෙම ඉවර කරලා එයා ට්‍රෑම් කාර් එකකට නැගලා තියෙනවා. ඔයාලා ට්‍රෑම් කාර් කියන්නේ මොනවද කියලා දන්නවද? මම දන්නේ නැහැ. ඒ ලංකාවේදී මම දැකලා නැහැ ට්‍රෑම් කාර් එක. ට්‍රෑම් කාර් එකක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැත්නම් කෝච්චියක් වගේ නිකන් පොඩි කාර් එකක්. කෝච්චියක ඉන්නේ පෙට්ටි දෙකක් විතර තියෙනවා. සමහර තැන්වල එකයි නිකන් බස් එකක් වගේ. ඒක යන්නේ අර කෝච්චිය වගේ රේල් පිල්ලක් උඩ. යන්නේ සාමාන්‍යයෙන් ඉතින් ඔය රේල් පාරවල් වෙනම නැහැ. නිකන් පාරක් මැද පොඩි ලේන් එකක් තියෙනවා. ඒක යනවා ට්‍රෑම් කාර් එක. එච්චර වේගෙන් යන්නේ නැහැ. හිමීට යන්නේ. ඉස්සර ලංකාවේ තිබිලා තියෙනවා 1930 ගණන් වල වගේ. අපේ සීලා කියලා ඒ කාලේ තිබිලා තියෙනවා. ඊට පස්සේ අපේ රට ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙන හන්දා දැන් ඒවා නැහැ. ඉතින් හිතන්න දැන් අයින්ස්ටයින් මේකට නැගලා තියෙනවා. ඊට පස්සේ මෙතන තිබිලා තියෙනවා ඔර්ලෝසු කණුවක්. ක්ලොක් ටවර් එකක්. දැන් මෙහෙම එකක් අඳිමු. මම මෙතන ඔර්ලෝසුවක් අඳින්නම්. හරි. මේ ඔර්ලෝසුවක් කියලා හිතාගන්න. හරිද? අපි හිතමුකෝ මේකේ කටු ටික මෙහෙම තියනවා කියලා. මම පැය කට්ටයි විනාඩි කට්ටයි අඳින්නම් කොහොමද? ඔය දෙන්න පැය කට්ටයි විනාඩි කට්ටයි. ඊළඟට තප්පර කට්ට තියෙනවා මෙන්න මෙහෙම. අපි හිතමු කොන්න ඔය වගේ වෙලාවක් තමයි මේක වෙන්නලා තියෙන්නේ. හරි. දැන් අයින්ස්ටයින් මේක නැගලා මේ පැත්තට යනවා. දැන් අයින්ස්ටයින් දැන් මේක ඇතුලේ ඉන්නේ. මේ අයින්ස්ටයින් හරිද? අයින්ස්ටයින් කියලා කියන්නේ අයින්ස්ටයින්. මෙයා මේක අස්සේ ඉන්නේ. දැන් මෙයා මෙහෙම ඉද්දි පොඩ්ඩක් කල්පනා කරනවා. එයා කල්පනා කරනවා දැන් මම ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වා දැන් මේ ඔර්ලෝසු කණුවේ තියෙන වෙලාව මෙයාට පේන්නේ කොහොමද අයින්ස්ටයින්ට? නිකන් හිතන්න කොහොමද පේන්නේ? අපි හිතමුකෝ පාරේ තියෙනවා ලයිට් එකක් උතන හරි. මේ හවස යන්නේ වැඩි ඉවර කරලා පාරේ මොකක් හරි පාරයින් තියෙනවා ලයිට්. මේ ලයිට් එකකින් එනවා ආලෝක කිරණ. මේ ආලෝක කිරණ මේකේ වැදුනා අයින්ස්ටයින් ගාවට. හරිද? මේකේ වැදිලා අයින්ස්ටයින් ගාවට එනවා මේ ආලෝක කිරණ. හරිද? මම මේක මෙහෙම අඳින්නම්. හරි කවන්න මෙහෙම. කොහොම තමයි මෙයාට මේක පේන්නේ. දැන් හිතන්නකෝ මේ ඔර්ලෝසුව මෙතන මේ තියෙන තැනට වඩා තව තප්පරයක් ඉස්සරහට ආවා. තව තප්පරයක්. ඊළඟ තප්පරේදී මේ තප්පර කට්ට මෙතෙන්ට එනවා. එතකොට එන ආලෝක කිරණේ මම කොළ පාටින් අඳින්නම්. එතකොට එන ආලෝක කිරණේ මෙහෙම ඇවිල්ලා වැදුනා. වැදිලා අයින්ස්ටයින්ගේ පැත්තට ආවා. එතකොට තමයි අයින්ස්ටයින්ට පේන්නේ මේක තප්පරයක් ගියා කියලා. තේරුණාද? මෙතෙන්ද මේ ආලෝක කිරණ පේනවා. ඊළඟ තප්පරේ මේ ආලෝක කිරණ පේනවා. එතකොට තප්පරේ යනවා වගේ පේනවා. ආලෝකේ ගොඩක් වේගකින් යනවා. ට්‍රෑම් කාර් එක කියන්නේ පොඩි වේගකින්. එතකොට ඔබ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. කියන්නේ අපිට තප්පරේ යනවා පේනවා ලස්සන. අයින්ස්ටයින් හිතුවා මෙහෙමද? හිතන්නකෝ ආවලන මේක කියනවා නේද? අපි දන්නවා ආලෝකයට තියෙන ප්‍රවේගයක්. ආලෝකයට වේගයක් තියෙනවා. කියන්නේ අපිට දැන් හිතන්න ලයිට් එකක් දැම්මම එක තප්පරේ මුළු කාමරයක දැම්මම මුළු කාමරේම එළිය වෙනවනේ. එහෙම වෙන්නේ මේ ආලෝක කිරණ ගොඩක් වේගෙන් ගමන් කරන හන්ද. මේ ආලෝකයේ වේගය ඇවිල්ලා තප්පරයට මීටර් 3 වරක් 10 වෙනි බඩ. තප්පරයට මීටර් මෙච්චරක් යනවා ආලෝකයේ රික්තකයක් තුල. රික්තකයක් කියලා කියන්නේ වාතය නැති මොකුත් ඩිස්ටර්බන්ස් එකක් නැති. ඒ කියන්නේ ඩිස්ටර්බන්ස් එකට මොකද්ද කියන්නේ? මොකුත් බාධාවක් නැති මාධ්‍යයක් ඇතුලේ ආලෝක කිරණයක් මෙන්න කෝටි 30ක්. තප්පරයට මීටර් කෝටි 30ක්. ඒ කියන්නේ 3.8ක්. 1 3 4 5 6 7 8ක්. සරි. තප්පරයට මීටර් මෙන්න මෙච්චරක් වේගෙන් මෙයා යනවා. හිතන්නකෝ එක තප්පරයක් නිකන් ඔර්ලෝසුවෙන් තප්පරයකදී මෙයා මීටර් මෙන්න මෙච්චරක් ගිහින්. කිලෝමීටර් ලක්ෂ 3ක්. කිලෝමීටර් ලක්ෂ 3ක් යනවා තප්පරයකට. අර ඔය වගේ ලොකු වේගකින් මෙයා යනවා. ඉතින් හිතන්නකෝ දැන් මේ අයින්ස්ටයින් කියන අයින්ස්ටයින් ඉන්න මේ ට්‍රෑම් කාර් එක මෙන්න මේ අපි මේකට දෙනවා සංකේතයක් c කියලා. ආලෝකයේ වේගයට අපි කියනවා c. මම ඉස්සරහට මේ c කියන අකුර පාවිච්චි කරොත් ඒකේ තේරුම ආලෝකයේ වේගය කියන්නේ. හරි.
අපි හිතමු මේ ට්‍රෑම් කාර් එක ආලෝකයේ වේගයෙන් යනවා කියලා. මේ ට්‍රෑම් කාර් එක ආලෝකයේ වේගයෙන් යනවා. හරි. එතකොට මෙන්න මේ පළවෙනි කිරණ මෙයා දකින්න. ඒ කියන්නේ කට්ට මෙන්න මෙතන තියෙද්දි තප්පර කට්ට මෙතන තියෙද්දි මෙයා මේ ආලෝක කිරණය දකින්න. ඊට පස්සේ එන ආලෝක කිරණයට මෙයාව අල්ලන්න බෑ. ඇයි? මේ ආලෝක කිරණයත් අර මම කලින් කතා කරේ බස් දෙකක් එකම වේගෙන් යද්දි මෙයා 60කින් යනවනම් මෙයාත් 60කින් යනවනම් මෙයාට සදාකාලිකව මේ බස් එක තමයි පේන්නේ. ඒ වගේ තමයි මෙයා ආලෝකයේ වේගෙන් යනවනම් මේ ආපු ආලෝක කිරණයක් යන්නේ ආලෝකයේ වේගයෙන් නම් මෙයාට සදාකාලිකවම පේන්නේ මෙන්න මේ පරණ ආලෝක කිරණය. ඊට පස්සේ එන ආලෝක කිරණ වලට මෙයාව අල්ලන්න බෑ. දැන් මේ වේගෙම තව බස් එක මේ හරියෙන් එනවා කියලා. තව බස් එක මේ වේගෙම මේ හරියෙන් එනවා කියලා හිතන්න. එතකොට මෙයාට කවදාවත් මෙයාව අල්ලන්න බෑනේ. මේ විදිහටම තමයි මේව යන්නේ. මේ විදිහටම තමයි මේ බස් ටික යන්නේ. එතකොට මේ ආලෝක කිරණ පරක්කු වෙලා ආපු එක්කන මෙයාවගේ. මෙයාට කවදාවත් මේ ආලෝක කිරණ දකින්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට කවදාවත් මෙන්න මේ තප්පර කට්ට ඊළඟ තප්පරයට යනවා පේන්නේ නැහැ. හරිද? එයාට පේන්නේ දිගට සදාකාලිකව පේන්නේ මේ ආලෝක කිරණ. ඒ කියන්නේ මෙයාට පේන විදිහට මේ ඔරලෝසුව නවතිනවා. මෙන්න මෙතන මේ ඔරලෝසුව නැවතිලා තියෙනවා වගේ මෙයාට පේනවා. ඔය කතාව තේරුණාද? මට ආපු මැසේජ් එකක් දැන් ඕනේ කෙනෙක් තේරුණා නම් තේරුණා දාන්න නැත්නම් නැහැ කියන්නේ. පොඩි කට්ටිය විතර නෙවෙයි ලොකු කට්ටිය එහෙම. හරි අන්ඩර්ස්ටුඩ්. හොඳයි මේ පොඩි කෙනෙක් ඉන්න අයට හොඳට තේරෙනවා මේක. ගොඩක් හොඳයි. එයා කලින් ඉඳන් ඔක්කොම යාට තේරිලා දිනවා. ගොඩක් හොඳයි. තේරෙන්නේ නැත්නම් අහන්න ඕන වෙලාවක. හරි. ඉතින් මේක මෙයා අයින්ස්ටයින්ට ප්‍රශ්නයක් වුණා. අයින්ස්ටයින්ට මේක ප්‍රශ්නයක්. මොකද නිව්ටන් මෙහෙම දෙයක් කවදාවත් කියලා තිබ්බේ නැහැ. නිව්ටන් කියලා තිබ්බේ හැම වෙලාවෙම කාලය නිරපේක්ෂයි කියලා. මේක තේරෙන කට්ටිය තේරුම් ගන්න. කාලය නිරපේක්ෂයි කියලා නිව්ටන් කියලා තිබ්බේ. කාලය වෙනස් වෙන්නේ නැහැ. යන විදිහටම තමයි යන්නේ. එතකොට කොහොමද මේක උනේ? මේක අයින්ස්ටයින්ට ප්‍රශ්නයක් වුණා. ඉතින් යා මේක තේරුම් කරනවා මෙන්න මේ වගේ. අපි හිතමු මෙන්න මේක ගන්න. හරි. අපි හිතමුකෝ අපි ස්ටේෂන් එකක් තියෙනවා. කෝච්චි පාරක්. පාර අඳින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හිතමු මෙහෙම ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ස්ටේෂන් වල ප්ලැට්ෆෝම් තියෙනවනේ. ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. මෙතන ඉන්නවා මිනිස්සු. හරිද? මම මෙයාට O කියලා දාන්නම්. ඔබ්සර්වර් කියන අර්ථයෙන්. මෙයාගේ ඉස්සරහින් කෝච්චියක් යනවා. එදන්න මේක අඳින්න අමාරු ටික. ඔහොම කෝච්චියක් යනවා. අපි හිතමුකෝ මේ කෝච්චිය යන්නේ පැයට කිලෝමීටර් 60ක වේගෙන්. පැයට කිලෝමීටර් 60ක වේගෙන් මෙයාගේ ඉස්සරහින් කෝච්චියක් යනවා. පැයට කිලෝමීටර් දාන්න නැතුව මම වෙන විදිහකට මම කියන්න. පැයට කිලෝමීටර් ඕනේ. ඊට වඩා සරල විදිහකට අපි මේ කතා කරමු. හරි. හිතන්න මෙතන මිනිස්සෙක් ඉන්නවා. මෙයා දැන් මේ ඉස්සරහින් යනවා කෝච්චිය. මෙයාගේ අතේ තියෙන ස්ටොප් වොච් එක. මෙයා ඒක පාවිච්චි කරලා මේ කෝච්චියේ වේගෙ මනින්න හදයි. හරි. මෙයා වේගෙ මැනලා මෙයා මැනගන්නවා මේ කෝච්චියේ වේගය තප්පරයට කෝච්චි පෙට්ටි දෙකයි කිය. තප්පරයකට කෝච්චි පෙට්ටි දෙකයි. ඒක වේගය කියන විදිහන්නේ. ඒ කියන්නේ තප්පරයක් ඇතුළත මෙයාව කෝච්චි පෙට්ටි දෙකක් පහු කරනවා. ඊළඟ තප්පරේදී තව කෝච්චි පෙට්ටි දෙකක් පහු කරනවා. ඊළඟ තප්පරේදී තව කෝච්චි පෙට්ටි දෙකක් පහු කරනවා. එහෙමයි කියලා මේ ඔබ්සර්වර් මේ නිරීක්ෂකයා වේගය ගණන් කරනවා. හරි කෝච්චි පෙට්ටි දෙකක් තප්පරයකදී මෙයාගේ ඉස්සරහින් යනවා. ඕක පළවෙනි සිනාරියෝ එක. දෙවෙනි එක අපි ගියමු එන්න මෙහෙම පොඩ්ඩක් මම මේක පොඩ්ඩක් ඇදලා ගන්නම් මේ පැත්තට. මට එහා පැත්තේ සිනාරියෝ එක අඳින්න පුළුවන්. හරි. හිතන්නකෝ දැන් මෙහෙම. මගේ දෙවෙනි කතාව පොඩ්ඩක් මේක දෙකට බෙදන්න. මේ නිරීක්ෂකයම ඉන්නවා. මේ ප්ලැට්ෆෝම් එකම තියෙනවා. මේ කෝච්චියම එනවා. කලින් වේගෙන්ම මේ කෝච්චියම එන්නේ දැන්. හිතන්නකෝ තාම අර කෝච්චියම තාම යනවා කියලා හිතන්නකෝ. මෙයා මේ පැත්තට යනවා. මේ නිරීක්ෂකයා මේ පැත්තට දුවනවා කෝච්චියේ වේගය වගේ භාගයක වේගයකින්. කෝච්චියේ වේගය වගේ භාගයක වේගයකින් මේ නිරීක්ෂකයා මේ පැත්තට දුවනවා.
අපි හිතමුකෝ මෙයාගේ වේගය v කියලා. මෙයා යනවා v බෙදීම දෙකක වේගයකින්. හරිද? කෝච්චියේ වේගය වගේ භාගික වේගකින් මෙයා දුවන ගමන් මෙයා බලනවා දැන් කොහොමද මේකේ වේගය කියලා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙයා භාගික වේගකින් කෝච්චිය පැත්තට දුවද්දි කෝච්චියේ වේගයත් භාගයක් වගේ තමයි පේන්නේ. අපි අර ඉගෙනගත්තු සාපේක්ෂ ප්‍රවේගයට අනුව. වෙන විදිහකින් කිව්වොත් මෙහෙම නිකන් ඉද්දි මෙයාට පෙට්ටි දෙකක් යනවා වගේ පේනුනට මේ පැත්තට භාගික වේගකින් දුවද්දි මෙයාට පේන්නේ තප්පරයට එක පෙට්ටියක් යනවා වගේ. තප්පරයට එක කෝච්චි පෙට්ටියක් මෙයාව පහු කරනවා වගේ තමයි පේන්නේ. හරිද? ඒක තේරෙනවනේ. නිකන් ඉද්දි පෙට්ටි දෙකක් යනවා වගේ පේනවා. භාගික වේගකින් මේ පැත්තටම දිව්වොත් එයාට එක පෙට්ටියක් යනවා වගේ තමයි පේන්නේ. මේ ඊළඟට අපි හිතමු මේ කෝච්චිය ආලෝක කිරණයක් කියලා. මේ කෝච්චිය ආලෝක කිරණයක්. ආලෝක කිරණයක් හැබැයි කෝච්චියක්. හරිද? කෝච්චිය කියන එක අමතක කරන්න එපා. කියන්නේ ආලෝකයේ වේගයෙන් යන කෝච්චියක් නෙවෙයි. ආලෝක කිරණයක් හැබැයි ආ කෝච්චියක් වගේ. එහෙම හිතන්න. කෝච්චියක් වගේ ආලෝක කිරණයක්. දැන් මේ ආලෝක කිරණය එහෙම නැත්නම් කෝච්චිය මෙයාගේ ඉස්සරහින් යනවා. එතකොට මෙයා ගණන් කරනවා හිතන්නවා ආපහු තප්පරයට පෙට්ටි දෙකක් තමයි වෙන්නේ. කෝච්චි පෙට්ටි නෙවෙයි ආලෝක පෙට්ටි හරි මොනවා හරි ඔයගොල්ලෝ කැමති නම දාන්න එකට. මෙයා නිකන් ඉද්දි මෙයාට පේන්නේ අර විදිහටම තමයි තප්පරයට කෝච්චි පෙට්ටි දෙකක් පහු කරලා යනවා මෙයා. දැන් උදේට මතක තියාගන්න මේ ආලෝක කිරණය. අපි යමු දෙවෙනි සිනාරියෝ එකට. මෙයා ආලෝකයේ වේගය වගේ භාගික වේගකින් මේ පැත්තට දුවනවා. එතකොට මේ ආලෝකය එහෙම නැත්නම් මේ කෝච්චිය අර වේගෙන්න මේ පැත්තට යනවා. කලින් නිකන් කෝච්චියේ කතාවේදී අපිට පේනුණා එක කෝච්චි පෙට්ටියේ මෙයාව පහු කරගෙන යන්නේ කියලා. එක කෝච්චි පෙට්ටියේ මෙයාව පහු කරගෙන යන්නේ කියලා පේනුණා භාගික වේගකින් යද්දි. මේකේ තියෙන කතාව තමයි මේක ආලෝක කිරණයක් නම් මෙයා මේ පැත්තට භාගික වේගකින් දුවද්දි මෙයාට පේනවා කෝච්චි පෙට්ටි දෙකක් පහු කරගෙන යනවා. දැන් පොඩ්ඩක් මං යමුණානේ. ඒ කොහොමද එහෙම වෙන්නේ? අර කලින් එතකොට අර සාපේක්ෂ ප්‍රවේගය ඔක්කොම වැරදිද? අන්න ඔය ප්‍රශ්නෙම තමයි අයින්ස්ටයින්ටත් ආවේ. එයා කල්පනා කරා මේ මොකද්ද මේ වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? මෙතනදී නිකන් කෝච්චියේදී නිකන් හිටගෙන ඉද්දි පෙට්ටි දෙකයි භාගික වේගකින් දුවද්දි එක පෙට්ටියයි. හැබැයි ආලෝක කිරණයක් නම් කෝච්චි හිටගෙන ඉද්දි පෙට්ටි දෙකයි දුවද්දි පෙට්ටි දෙකක් යනවා වගේ පේනවා. තප්පරයකට පෙට්ටි දෙකක් යනවා වගේ පේනවා. එතකොට කොහොමද මේක වෙන්නේ? මේක වෙන්නේ කොහොමද? ඕක තමයි අයින්ස්ටයින් දාපු ප්‍රශ්නේ. මේක අර එතකොට අර සාපේක්ෂ ප්‍රවේගය ඔය වගේ දේවල් නිව්ටන් නේ කියලා තිබ්බේ. නිව්ටන්ගේ ෆිසික්ස් නේද? එතකොට මේ නිව්ටන් කියපු එක වැරදිද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් අයින්ස්ටයින් ඕක කල්පනා කරනවා ගෙදරදී. කල්පනා කරලා එයා පොඩි කන්ක්ලූෂන් එකකට එනවා. අපි පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එකට පැත්තේ ගිහින් එමු. හරි මේ තියෙන මම කියපු කතාව. imagine a situation where you are standing still on a platform in a train station. ස්ටෑන්ඩින් ස්ටිල් කියලා කියන්නේ නිශ්චලව ඉන්නවා. මේ තියෙන අර කතාව මේක මම එවන්නම් ඕගොල්ලන්ට මේ ප්‍රසන්ටේෂන් එකයි මේ මම ලියපු බෝඩ් එකේ ස්ලයිඩ්ස් ටිකයි. ඒ ටික ඕගොල්ලෝ ගෙදරදී අහපු පාරක් බලන්න. මේ තියෙන අර මම කියපු කතාව. ඊට පස්සේ මේ තියෙන අර ලයිට් රේ එකේ කතාව. මේ තියෙන but you can still see the light beam traveling at the same speed as light. ඒ කියන්නේ අපි ආලෝකයේ වේගය වගේ භාගික වේගකින් ආලෝකයේ යන පැත්තටම දිව්වා කියලා ආලෝකයේ වේගයට වෙනසක් වෙන්නේ නැහැ. මේක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙයක්. හිතන්නකෝ අපි ඉන්නවා මොකක් හරි එකක් ඇතුලේ. හරිද? මේ මම මේ ඇඳේ ඇත්තටම මේ උඩින් පේන විදිහ. එහෙම හිතාගන්න. මේ උඩින් පේන විදිහ අඳින්නේ. මිනිස්සයා මෙහෙම ඉන්න එක ගැන මේ දිගා වෙලා ඉන්නවා වගේ හිතන්න එපා මේ. එයා මිනිස්සෙක් කියලා වෙන්න තමයි මෙහෙම. හරි. හිතන්නකෝ ආවම මේ උඩින් පේන විදිහ අඳින්නේ. අපි ආලෝකයේ ප්‍රවේගයෙන් යන වාහනයක් ඇතුලේ ඉන්නවා. ඉස්සරහා තියෙන බිත්තිය. මේ බිත්තිය හැප්පෙන්නේ නැද්ද වගේ කතන්දර අහන්න එපා. හැප්පෙන්නේ ගොඩක් දුර තියෙන බිත්තිය. මේක ඇතුලේ ඉඳන් මම ටෝච් එකක් ගහනවා. මේ තියෙන ටෝච් එකකින් යන ආලෝක කිරණය කියනවා මම මෙහෙම ඇඳේ මේ ඊතලෙත් එක පැටලෙන්නේ නැති වෙන්න. මෙහෙම යන්නේ නැහැ නැත්තම්. පොඩ්ඩක් මම ඒක ආලෝක කිරණයක් කියලා මම දෙන්නේ. මම ටෝච් එකක් ගහනවා මේක අස්සේ ඉඳන්. එතකොට අපිට තේරෙනවා මේකේ ප්‍රවේගය c මේ ටෝච් එකෙන් නිකුත් වෙන ආලෝකයේ ප්‍රවේගයත් c. එතකොට මේක ගිහිල්ලා මේ බිත්තිය වදින්න ඕනේ 2c කියලා ප්‍රවේගයකින්. ආලෝකයේ ප්‍රවේගය වගේ දෙගුණික ප්‍රවේගයකින් ගිහිල්ලා වදින්න ඕනේ. මොකද මෙයා මේ පැත්තට c වේගකින් යනවා මෙයා මේ පැත්තට c වේගකින් ටෝච් එකක් ගහනවා. ඔක නිකන් හරියට
ඔයගොල්ලෝ නිකන් බලන්න වාහනයක යද්දි ඔයගොල්ලෝ මොකක් කරේ මේ කරන්න හොඳ නැති වැඩක් මම කියන්නේ මේ වාහනයක යද්දි මොකක් හරි එකක් ජනෙලෙන් එළියට දානවා කියන්නේ. වාහනයක යද්දි මොකක් හරි එකක් ජනෙලෙන් එළියට දානවා. වාහනේ මේ පැත්තට යද්දි ඔයා ජනෙලෙන් එළියට මොන හරි විසික් කරනවා නරක වැඩක්. එළියේ ඉන්න කෙනෙක්ට පේන්නේ ඔය විසික් කරන එක මෙහෙම පහළට වැටෙනවා වගේ පේනවා. මේ වාහනේ වේගෙ මෙහාට හම්බ වෙනවා. මෙන්න මෙහෙම පහළට වැටෙනවා වගේ තමයි. තේරුණාද? ඔය කියන්නේ වාහනේ වේගෙ හැම වෙලාවෙම අපි විසික් කරන එකට හම්බ වෙනවා. ඒ වගේ මෙතනදී මේ c වේගෙන් යන වාහනයක් ඇතුලේ ඉඳන් c වේගෙන් යන ආලෝකයක් ගැහුවොත් මේ දෙක එකතු වෙලා 2c වේගකින් මෙයාව ගිහිල්ලා මෙතන වදින්න ඕනේ. හැබැයි අපි ඇත්තටම මෙතනදී වේගෙ මැන්නොත් 2c ප්‍රවේගයක් හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ c ප්‍රවේගයම තමයි. ඒතර දැන් ඕක ප්‍රශ්නයක්. ඔය වගේ දේවල් වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. නිකන් හිතා ගන්න බෑ. මොකද සාමාන්‍ය මෙතනදී මෙහෙම වෙන්නයි මෙතනදී මෙහෙම වෙන්නයි විදිහක් හිතා ගන්න බැරි වුණා. ඕකට විදිහක් හිතා ගන්න බැරි වුණා කාට. ඊට පස්සේ අයින්ස්ටයින් නිකන් ඉන්න ගම කල්පනා කරලා බැලුවා. ඉතින් බලමු මොකද්ද මෙතනදී ඇත්තටම වෙන්නේ කියලා. මම ප්‍රසන්ටේෂන් එක දුර ඇත්තටම ප්‍රසන්ටේෂන් එක ඕන වෙන්නේ නැහැ වගේ. අපි මෙතනදී ලියන්නද මේ කියමු. හරි. දැන් අර කලින් කතාව මොකද්ද? අර ස්ටේෂන් එකේ කතාව පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. ස්ටේෂන් එකේ ඉන්නවා අපි කෝච්චියක් යනවා තප්පරයට පෙට්ටි දෙකක වේගෙන්. ඊට පස්සේ අපි භාගික වේගෙන් කෝච්චිය පැත්තට දුවන ගමන් බැලුවොත් තප්පරයට එක පෙට්ටිය. හැබැයි ওই කෝච්චිය ආලෝක කිරණ යන්න නිකන් ඉද්දී දුවද්දී දෙකෙන්ම පේන්නේ තප්පරයට පෙට්ටි දෙකයි වගේ. අපි හිතන්නකෝ දැන් ඔය ස්ටොප් වොච් එක ගන්න. ඕක ස්ටොප් වොච් එක. එතකොට දැන් මේ සිද්ධිය පැහැදිලි කරන්න පුළුවන් එක විදියක් තියෙනවා මෙන්න මෙහෙම. එහාපයන් බෝඩ් එකට බෝඩ් එක කරන එක ලේසි. අපි හිතමුකෝ මෙයා මේ දුවද්දී මෙයාගේ ඔරලෝසුවෙන් වෙලා බලන්නේ. සාමාන්‍යයෙන් කෝච්චියේ යද්දි මෙයා ඒ වේගෙන් දුවලා බලද්දී හරි එක පෙට්ටියක් පෙනුණා. හැබැයි ආලෝකයේ වේගය වගේ භාගික වේගකින් දුවද්දී අපි හිතමු මෙයාගේ ඔරලෝසුවේ හරිද මෙන්න මේ ඔරලෝසුවේ මෙතන තියෙන පළවෙනිට මොකක්ද? තප්පරයක් ගත වෙන වේගය අඩු වුණා කියලා. ඒ කියන්නේ ඔරලෝසුව කැරකෙන වේගය අඩු වුණා කියලා. මම කියන එක තේරෙනවද? ඇත්තටම කලින් තප්පරයට වඩා දැන් තප්පරය ස්ලෝ වෙලා. ඒ කියන්නේ තප්පරය ගත වෙන්න යන නියම කාලය වැඩි. ඒ කියන්නේ නිසලව තියෙන ඔරලෝසුවකට වඩා ස්ටේෂන් එකේ ඉල්ලලා තියෙන ඔරලෝසුවක් ගැන හිතුවොත් එයාට වඩා හිමීට තමයි මෙයාගේ කාලය යන්නේ. අන්න එතකොට අපි හිතමුකෝ මෙයාගේ අතේ තියෙන ඔරලෝසුවේ තප්පරයක් කියන්නේ ඇත්තටම තප්පර දෙකක් යනවා කියලා. එතකොට හරි නේද? එතකොට කෝච්චි පෙට්ටි දෙකක් මෙයාගේ තප්පරයක් ඇතුළතදී මෙයාව පව කරන්න ඕනේ. ඕකත් මඤ්ඤම් වගේ. ඒ කියන්නේ මේ තප්පරයක් ගත වෙන්න යන කාලය භාගයක් කියන්නේ කාලය දෙගුණයක් වුණා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මේ ඔරලෝසුව නිකන් තියෙද්දි ගමන් කරාට වඩා භාගික වේගකින් තමයි දැන් ගමන් කරන්නේ. එතකොට ඇත්තටම තප්පරයක් කියලා කියන්නේ තප්පර දෙකක් වගේ. එතකොට තප්පරයට පෙට්ටියක් යනවා නම් ස්ලෝ වුණාට පස්සේ තප්පරයකට පෙට්ටි දෙකක් යනවා. තේරෙනවනේ නේද? තප්පරයක් කියන්නේ තප්පර දෙකක් වගේ නම් එතකොට කෝච්චි පෙට්ටි දෙකක් යන්න ඕනේ. ඉතින් ඔය කතාව පාවිච්චි කරලා අයින්ස්ටයින් කියනවා මෙහෙම දෙයක්. මොකද්ද? අපි වේගෙන් ගමන් කරද්දී අපේ කාලය ගත වෙන වේගය අඩු වෙනවා. අපි වේගෙන් ගමන් කරනවා නම් අපේ කාලය ගත වෙන වේගය අඩු වෙනවා. අපි හිතන්න දැන් මෙහෙම භාගික වේගින් යද්දි කාලය ගත වෙන වේගය භාගයක් වුණා. ඒ වගේම අපිට පුළුවන් ආලෝකයේ ප්‍රවේගයෙන් යන්න. අන්න එතකොට කාලය නවතිනවා. එහෙම වෙන්න ඕනේ. මොකද තප්පරයට කෝච්චි පෙට්ටි දෙකක් යන්නම ඕනේ. ඉතින් ආලෝකයේ ප්‍රවේගයෙන් යද්දි ජීවිතේට තප්පරයට කෝච්චි පෙට්ටි දෙකක් යන්නේ නැහැ. ඒතකොට කාලය ගත වෙන්නත් බැහැ. ඒතකොට ඕක තමයි කියන්නේ අපි වේගෙන් යද්දි කාලය හිමීට යනවා කියන පැහැදිලි කිරීම මේකට දෙන්න පුළුවන්. මේකෙන් මේක පැහැදිලි කරන්න පුළුවන්. මෙහෙම. හිතන්නකෝ දැන් මෙයා දුවනවනේ. මේ පැත්තට. දැන් මේ ආලෝකයේ වේගය වගේ භාගික වේගකින් දුවනවා. මේ එතකොට මෙයාගේ අතේ දැන් තියෙන ඔරලෝසුවන්නේ හිතන්න මෙයාගේ තියෙන කටු ඔරලෝසුවක් කියලා. ඕකේ තප්පරේ ගත වෙන්න ඇත්තටම ගත වෙන කාලය වැඩි නම්. ඒ කියන්නේ මෙයාගේ ඔරලෝසුව හිමීට නම් කැරකෙන්නේ. කියන්නේ ඇත්තටම කෝච්චි පෙට්ටි දෙකක් යන්න ගත වෙන වෙලාව තියෙනවනේ දැන්. මෙයා මේ පැත්තට දුවද්දි කෝච්චි පෙට්ටි දෙකක් යන්න ගත වෙන වෙලාව තියෙනවනේ. අපි දන්නවා තප්පරයකට සාමාන්‍ය තප්පරයකදී යන්නේ එක කෝච්චි පෙට්ටිය.
එතකොට කෝච්චි පෙට්ටි දෙකක් යන්න තප්පර දෙකක් යන්නේ. අපි හිතමු මෙයා දුවද්දී මෙයාගේ තප්පරේ සමාන වෙනවා මෙයා නිකන් ඉද්දි මෙයාගේ තප්පර දෙකකට. ඒ කියන්නේ දුවද්දි කාලය හිමීට තමයි ගත වෙලා තියෙන්නේ. හිටන් ඉද්දි තප්පර දෙකක් ගත වෙන කාලය ගත වෙනවා මෙයා දුවද්දි තප්පරයක් යනවා. තේරුණාද? එතකොට හරිනේ. තප්පර දෙකක් කියන්නේ හරි. කෝච්චි පෙට්ටි දෙකක් යනවා. මම මෙතන දුවද්දි කෝච්චි පෙට්ටි දෙකක් යනවා. හරි. මේ කතාව හරිනේ. මේ කතාව තේරුන්නේ නැත්නම් ඔයගොල්ලෝ ආය අහන්න ප්‍රශ්නයක් නැහැ. මොකද මේක තමයි මේකේ කතාව. ඒතකොට ඔයගොල්ලන්ට තේරෙනවා අපි ලොකු ප්‍රවේග වලින් ගමන් කරද්දී අපේ කාලය ගත වෙන වේගය අඩු වෙනවා. හරිද? ඕකට තමයි ටයිම් ඩයිලේෂන් කියලා කියන්නේ. දැන් හිතන්නකෝ මෙයා ආලෝකයේ ප්‍රවේගයෙන් අවුරුද්දක් දිව්වා කියලා. අපි නිකන් හිතමු ආලෝක ප්‍රවේගයක භාගික ප්‍රවේගයෙන් මෙයා අවුරුද්දක් දිව්වා. එතකොට මෙයා අවුරුද්දක් දුවද්දි මේ නිකන් නිශ්චල වෙන්නේ කෙනාගේ අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. මෙයාගේ අවුරුද්දක් යද්දි මෙයාගේ අවුරුදු දෙකක් ගත වෙලා තියෙනවා. ඒතර මෙයා දුවන එක නැවැත්තුවාම මෙයා හිතන්නෝ මේ දුවන්න පටන් ගන්නකි මෙයාගේ වයස අවුරුදු 25යි. මෙයාගේ වයසත් අවුරුදු 25යි කියලා. දුවලා ඉවර වෙද්දී මෙයාගේ වයස අවුරුදු 27යි මෙයාගේ වයස අවුරුදු 26යි. එතකොට මොකද්ද මෙයා මේ කරලා තියෙන්නේ? මෙයා අනාගතයට කාලතරණය කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයා අවුරුද්දක් දුවලා බලද්දි අවුරුදු දෙකක් ඉස්සරහට ඇවිල්ලා. ඒ කියන්නේ අනාගතයට කාලය තරණය කරලා තියෙනවා. තේරුණාද? එතකොට දැන් කාලතරණය කරන්න පුළුවන් වගේ අදහසක් අපිට එනවා. ඔක කරන්න පුළුවන්ද බැරිද කියන එක අපි ඉස්සරහට කතා කරමු. දැන් මේක මේ තියරි එක තේරුණානේ. මෙයාගේ කාලය ගත වෙන්නේ හිමීට මෙයා ඒ වේගෙන් අපි දුවන්න ඕනේ. අපි හිතමු මොකක් හරි යානයක් හදනවා ආලෝකයේ වේගය වගේ භාගික වේගකින් යන්න. හරි ඒකේ මෙයා අවුරුද්දක් විතර වටේ කැරකෙනවා. මේ විශ්වයට කැරකී ඉන්නවා. හරියට මෙහෙට යනවා. මේකේ තව පොඩි කතාවක් තියෙනවා. මේක යන්න පුළුවන් සරල රේඛීය මාර්ගික විතරයි. සරල රේඛීය මාර්ගික යනවා කියලා හිතන්නකෝ. අවුරුද්දක් යනවා. ගිහිල්ලා ඊට පස්සේ ඇවිල්ලා මෙයාව හම්බෙනවා. මෙයාව හම්බෙද්දි මෙයාගේ වයස 27යි මෙයාගේ වයස 26යි. මෙයා යන්න පටන් ගන්නේ 2022 නම් මෙයා ගිහිල්ලා ඉවර කරන්නේ 2024යි. හැබැයි මෙයාගේ ඔරලෝසුවේ දිනේ පෙන්වන්නේ 2023 කියලා. මෙයාගේ ඔරලෝසුවේ අවුරුද්ද පෙන්වන්නේ 2023 කියලා. හැබැයි ඇත්තටම මෙයා ඉන්නේ 2024. ඔය වගේ මෙයාට පුළුවන් නම් අවුරුදු 25යිනේ මෙයාට අවුරුදු 50ක් විතර යන්න පුළුවන් නම් මෙයා අවුරුදු 100ක් ඉස්සරහට යනවා. ඕක තමයි මේ ටයිම් ඩයිලේෂන්. එහෙම නැත්නම් ටයිම් ඩයිලේෂන් පාවිච්චි කරලා ටයිම් ට්‍රැවලින් එහෙම නැත්නම් කාලතරණය කරන්න පුළුවන් විදිය. හරිද? මේ කතාව මම හිතනවා තේරුණා කියලා. ට්වින් පැරඩොක්ස් එකෙන් කියන්නේ තන්න හරි. ට්වින් පැරඩොක්ස් එකෙන් කියන්නේ මේක ගැනම තමයි. මම පැරඩොක්සස් දෙක තුනක් ඉස්සරහට කියනවා. මේ ට්වින් පැරඩොක්ස් එකෙන් කියන්නේ මේකම තමයි. හොඳයි. යචන කිව්ව එකත් හොඳයි. මේ වගේ කතාවක් තමයි ට්වින් පැරඩොක්ස් එකේ තියෙන්නේ. මේක මේ දෙන්න ට්වින්ස්ලා අතර. මේ ට්වින්ස්ලා. ඒකත් සාපේක්ෂ ප්‍රවේග සීන්නක් තමයි තියෙන්නේ එතනින් එහාට. හරි. මේක. මේ විදිහට මම මේ ස්ලයිඩ්ස් ටික පොඩ්ඩක් කියවන්නම්. මේ පළවෙනි වාක්‍යයෙන් කියන්නේ අපි අර කලින් එක්සැම්පල් එකම අරගෙන මේකෙන් කියන්නේ වේගෙන් ගමන් කරද්දී කාලය ගත වෙන්නේ හිමීට. මේකට අපි කියනවා ටයිම් ඩයිලේෂන් කියලා. මට එන්න ඕනේ මේ අන්තිම පොයින්ට්ස් දෙකට. මේ දෙකේ කියනවා ටයිම් ඩයිලේෂන් is a different in the elapsed time as measured by two clocks due to a relative velocity between them. ඒ කියන්නේ මොකක් හරි වස්තු දෙකක් අතර සාපේක්ෂ චලිතයක් තියෙද්දි ඒ සාපේක්ෂ චලිතය නිසා කාලයේ වෙනසක් සිදු වෙනවා. අනේ කාලයේ වෙනස ඒ සංසිද්ධියට අපි කියනවා ටයිම් ඩයිලේෂන් කියලා. ඒ අර්ථ දැක්වීම තේරුම් නැති කට්ටිය ප්‍රශ්නයක් නැහැ. අර කලින් කතාව තේරුණා නම් හරි. ඒකම තමයි ඔය බරපතල වචන වලින් කියන්නේ. ඊළඟ මෙන්න මේක ගොඩක් වැදගත් ෆ්‍රේස් එකක්. මේක හොඳට කියව ගන්න. The faster you move through space, the slower you move through time. ඒ කියන්නේ ඕගොල්ලෝ ස්පේස් එක අපි දන්න ස්පේස් ඇන්ඩ් ටයිම් කියලා පැරාමීටර්ස් දෙකක් තියෙනවානේ. ස්පේස් එක කියන්නේ x y z directions සහ time t. අපි මේ ස්පේස් එහෙම නැත්නම් අවකාශයේ ගමන් කරන වේගය වැඩි වෙන්න අපේ කාලය ගත වෙන වේගය අඩු වෙනවා. අවකාශයේ අපි කියන්නේ ස්පේස් එකේ අපි ගමන් කරන වේගය වැඩි වෙන්න අපේ අතේ බැඳලා තියෙන ඔරලෝසුවේ කාලය ගත වීම අඩු වෙනවා. හොඳට මතක තියාගන්න වේගෙන් ගමන් කරද්දී කාලය අඩු වෙන එක තමයි වෙන්නේ.
කටපාඩම් කරන්න එපා. මම අර කියපු කතාවත් එක්ක තේරුම් ගන්න. මේක මම ලියපු එකක් නෙමෙයි මේ මම ඉටලික් ෆොන්ට් එකක් දාලා තියෙන මම මේක කෝඩ් කරපු එක. The faster you move through space, the slower you move through time. මේක තමයි අන්තිම කතාව. මේකේ මේ සම්පූර්ණ එකේ කන්ක්ලූෂන් එක මේක. වේගෙන් යද්දි කාලය ගත වෙන්නේ හින්දා. හරි. ඊළඟට දැන් මම මේ කිව්වේ මොකද්ද? time dilation due to speed. ඒ කියන්නේ වේගය නිසා සිදුවන time dilation එක. ඒතර වේගය හන්ද විතරක් නෙවෙයි time dilation එකේ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. වේගය නිසා සිදුවන time dilation එක සහ ගුරුත්වාකර්ෂණය නිසා සිදුවන time dilation එක. මේක තේරුම් ගන්න අපි මෙහෙම දෙයක් හිතමු. අපි මෙන්න මෙයා වැටෙන සීන් එකම මෙයා මේ වැටෙනවා උඩේ ඉඳලා. හරි. මේකට යන්න කලින් අර පොඩි කට්ටියට මම තව පොඩි මතක් කිරීමක් කරන්නම්. මේ මම ග්‍රැවිටි ස්ලයිඩ් එකේ කිව්ව තව දෙයක් අහපො පොඩ්ඩක් මතක් කරලා ඉන්න. මෙතනදී මේ සමීකරණේ තිබි g m එක m දෙක බෙදීම r වර්ගය. මේ r වර්ගයේ තියෙන යට මේ ඉරෙන් යට. එතකොට මේ වස්තු දෙකක් අතර දුර වැඩි වෙන්න මේ වස්තු දෙක අතර දුර වැඩි වෙද්දී මේ බලය අඩු වෙනවා. ඒක තේරෙනවනේ. ඒක සාමාන්‍ය දැනීමනේ. මෙහෙම ඇති වෙනව නේද? දුර වැඩි වෙද්දී මේක අඩු වෙයි. අපිට දුර වැඩි වෙද්දී බලය වැඩි වෙයි වගේ එකක් හිතෙන්නේ නැහැනේ. හිතෙන්නේ දුර වැඩි වෙද්දී බලය අඩු වෙයි වගේ එකක් තමයි. ඒ කියන්නේ පෘථුවියට ළඟ තියෙන වස්තුවක් මත ගුරුත්වාකර්ෂණ බලය වැඩි. මේ ගුරුත්වාකර්ෂණ බලය F1, මේ ගුරුත්වාකර්ෂණ බලය F2. මෙන්න මේ F2ට වඩා F1 වැඩි. ඒ කියන්නේ පෘථිවියට ලං වෙද්දී මෙයාට දැනෙන ගුරුත්වාකර්ෂණ බලය වැඩි. පෘථිවියෙන් ඈත ඉද්දී මෙයාට දැනෙන ගුරුත්වාකර්ෂණ බලය අඩුයි. හරිද? එන්න මතක තියාගන්න. අදාළ වස්තු දෙක අතර දුර වැඩි වෙන්න බලය අඩු වෙනවා. ඒක ඉතින් අපිට නිකන් හිතෙනවනේ බලය වැඩි වෙයි වගේ එකක් හිතෙන්නේ නැහැ. හරි. දැන් අපි මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලමු. ඔය එක්කෙනෙක් වැටෙනවා උඩින් ඉඳන්. එයා පටන් ගන්න හිමීට ලං වෙද්දී පෘථිවි පෘෂ්ඨයට ලං වෙද්දී පොඩ්ඩක් වේගෙ වැඩි වෙනවා. අපි දන්නා ගහෙන් පොල් ගෙඩියක් වැටෙනවා වුණත් පොල් ගෙඩිය උඩදී හිමීට පටන් ගන්න පහළට එද්දී වේගින් වැටෙනවා. පොඩ වේගය වැඩි වෙනවා. ත්වරණය වෙනවා. ඒතර ඒ වගේ තමයි මෙයා. දැන් අපි හිතමු මෙයාගේ අතේ නිකම්ම හිතමු මෙයාගේ අතේ දැන් ඔරලෝසුවක් තියෙනවා. මෙයා වැටෙද්දී. ඉතින් හිතන්නකෝ මෙයා මේ උඩ ඉඳන් වැටෙද්දි මේ ඔරලෝසුව මේ කැරකෙනවා. ඔරලෝසුව කැරකෙනවා. ඊට පස්සේ වේගය වැඩි වුණාම ඔරලෝසුව කැරකෙන වේගය අඩු වෙනවා. උඩදී මෙයා වැටෙන්නේ හිමීට පහළට එද්දි වේගය වැඩි වෙනවා. එතකොට උඩදී ඔරලෝසුව කැරකෙන්නේ වේගෙන් පහළට එන්න ඔරලෝසුව කැරකෙන වේගය අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ උඩ පහළ කියලා කියන්නේ? උඩ පහළ කියලා කියන්නේ මම අර කලින් කිව්ව දුර වැඩි වෙද්දී ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනවා. පෘථිවිය ඉඳන් දුර වැඩි වෙද්දී ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනවා. එතකොට පෘථිවියට ඉඳන් දුර ළඟ වෙද්දී දුර අඩු වෙද්දී ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැනකදී මම හිතනවා මගේ මේක පේනවා ඇති කියලා මගේ මේ කර්සර් එක ඔයගලන්ට පේනවා ඇති කියලා හිතනවා. මේ වගේ තැනකදී ගුරුත්වාකර්ෂණ බලය අඩුයි. මෙන්න මේ වගේ තැනකදී ගුරුත්වාකර්ෂණ බලයට වඩා. ඉතින් ඔයගොල්ලෝ දැක්කා මේ උඩදී මෙයාගේ ඔරලෝසුව වේගෙන් කැරකුණා යටදී මෙයාගේ ඔරලෝසුව හිමීට කැරකුණා. ඒතර අපිට මේකෙන් තේරුම් ගන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ බලය වැඩි වෙද්දි කාලය ගත වෙන වේගය අඩු වෙනවා. අපි අධික ගුරුත්වයකට යටත් වුණොත් අධික ගුරුත්වයක් තියෙන තැනකට ගියොත් අපේ කාලය ගත වෙන වේගය අඩු වෙනවා. ඔයගොල්ලෝ ඉන්ටර්ස්ටෙලා බලලා තියෙනවා නම් බලලා නැත්නම් ගිහින් බලන්න. ඉන්ටර්ස්ටෙලා මේක ෆිල්ම් එකක් 2014 ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ මම නම් දන්න විදිහට මේ මම නම් මෙච්චර කාලයකට බලලා තියෙන මම ආසම් ෆිල්ම් එක තමයි ඉන්ටර්ස්ටෙලා. ගොඩක් ආස හිතෙන මූවි එකක්. ඒකෙදි මේ සෙට් එකක් යනවා එක ග්‍රහලෝකයකට. ඒ ග්‍රහලෝකේ තියෙන්නේ කළු කුහරයක් එහෙම නැත්නම් බ්ලැක් හෝල් එකක් ළඟ. අපි දන්නවා බ්ලැක් හෝල් එකක තියෙනවා අධික ගුරුත්වයක්. මේ අධික ගුරුත්වය නිසා මේගොල්ලෝ අහපව පෘථිවියට එද්දි පෘථිවියේ ඉන්න මිනිස්සු ගොඩක් වයසට ගිහිල්ලා. මොකද මේගොල්ලෝ අධික ගුරුත්වයකට එක්ස්පෝස් වෙලා හිටියේ. අධික ගුරුත්වයකට නිරාවරණය වෙලා ඉන්නේ. අධික ගුරුත්වයක් යටතේ තියෙන තැනක මේගොල්ලෝ පැයක් ඉන්නවා. පැයකට වඩා මට දෙක තුනක් වගේ ඉන්නවා. එතකොට ඒ කාලය ඇතුළත පෘථිවිය ගොඩක් වේගෙන් කාලය යනවා. මොකද පෘථිවියේ ගුරුත්වයට වඩා මෙයාගේ ගුරුත්වය වැඩි වෙද්දී
මෙයාගේ ඔරලෝසුව කරගෙන හිමීට. ඒ ෆිල්ම් එකේ කියනවා මේගොල්ලෝ ඉන්න ප්ලැනට් එකේ පැයක් සමානයි කියලා පෘථිවිය අවුරුදු 7කට. හරිද? මේ පැය පෘථිවිය අවුරුදු 7කට සමානයි. එතකොට මේගොල්ලෝ පැය 3ක් අරකේ ඉඳලා ආවොත් මේගොල්ලෝගේ පැය 3ක් ගත වෙද්දි මේගොල්ලන්ගේ අවුරුදු 21ක් ගත වෙනවා. එතකොට මේගොල්ලෝ හිතන්නකෝ මෙයාගේ වයස අවුරුදු 50යි කියලා. පෘථිවිය අවුරුදු 50ක එක්කෙනෙක් අවුරුදු 30ක වගේ එක්කෙනෙක් අමුක පෘථිවියේ ඉන්නේ. එතකොට මෙයා ඉද්දි මෙයාගේ වයස 50මයි, මෙයා පැය 3යිනේ හිටියේ. මෙයාගේ වයස 51ක් වෙනවා. එතකොට මෙයාට වඩා අවුරුදු 20ක් බාලයෙක් කෙනා මෙයා ඉද්දි මෙයාට වඩා අවුරුද්දක් වැඩි වෙනවා. ඒක වෙන්නේ මේ මං කියපු කතාව අධික ගුරුත්වයක් යටතේ ඉද්දි කාලය ගත වෙන්නේ හිමීට. අධික ගුරුත්වයක් යටතේ ඉද්දි කාලය ගත වෙන්නේ හිමීට වීම නිසා, කියන්නේ ටයිම් ඩයිලේෂන් එකක් වීම නිසා. ඉන්ටර්ස්ටෙලර් මූවි එකේදී මේගොල්ලෝ එද්දි පෘථිවිය අතර මෙයාගේ මම ඒ කතාව ස්පොයිල් කරන්න නැතුව ඉන්නම්. ඒකෙදී එහෙම එකක් වෙනවා. ඔයගොල්ලෝ ඒක බලන්න මේ අනිවාර්යෙන් ඇස්ට්‍රෝ කරන්න ආසයි නම් බැලිය යුතුම මූවි එකක්. තව තියෙනවා මම ඉස්සරහට කියන්න. මේ දැන් මේ නම ලියාගෙන ඉන්ටර්ස්ටෙලර් 2014. හොඳයි. ඊළඟට මෙන්න මේ ෆ්‍රේස් එක මම කලින් වගේම කියවන්න. As we discussed before, the faster you move through the space, the slower you move through time. ඒක අපි කතා කරන්නේ කලින්. දැන් මෙතෙන්ද කියනවා also the intensity of the gravitational field on the Earth's surface is greater than in space. මේ intensity of the gravitational field කියන්නේ gravitational field intensity කියන එක මගලන් කියලා දුන්නේ නැති වුණාට ඒක හිතා ගන්න නිකන් බලය. මේ මොකද්ද මේ ගුරුත්වාකර්ෂණ බලය කියලා හිතන්නකො. ස්පේස් එකේදී ගුරුත්වාකර්ෂණ බලය පෘථිවි පෘෂ්ඨය මත ගුරුත්වාකර්ෂණ බලයට වඩා අඩුයි කියලා මේ කියන්නේ. ඔයාලට මේ වීඩියෝ එකයි බලන්න ඕන නම් බලන්න. මම ආය දාන්න. මේ මෙයා පැටර්න් උඩ ඉන්න. එයා වැටෙනවා. ඊට පස්සේ අර ඔරලෝසුව හොඳට බලන්න. ඊට පස්සේ මෙයා වැටෙද්දි මෙයාගේ ඔරලෝසුව බලන්න. උඩදී මෙයා හිමීට වැටෙද්දි මෙයාගේ ඔරලෝසුව වේගෙන් කරගෙන. හරිද? පහළට එද්දි මෙයා වේගෙ වැඩි වෙද්දි එයාගේ ඔරලෝසුව කරගෙන්නේ හිමීට. හරි. අපි යන් ඊළඟ ස්ලයිඩ් එකට. මේකට බය වෙන්න එපා. මේක මම දැම්මේ ඔයගොල්ලන්ව බය කරන්න, ඔබව කම්පාවටපත් කරන්නවත් නෙවෙයි. මේක දැම්මේ මේක ඇවිල්ලා අර මම කලින් කිව්වේ කැම්පස් ගිහලා සයන්ස් වලට යන්න ඕනේ කියලා. මෙන්න මේකට අපි කියන සර්ෂයිල් ඩයින් එලිමන්ට් ඉක්වේෂන් එක කියලා. මේකෙන් තමයි ඔය ග්‍රැවිටේෂනල් ටයිම් ඩයිලේෂන් කියන ඒවායි ගණන් හදන්නේ. ඉතින් මේ වගේ දේවල් A level වලත් ඔයගොල්ලන්ට හදන්න බෑ. ඒකන්ද මම මේක අද ඩිස්කස් කරන්න යන්නේ නැහැ. මේක ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් එක. ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන්ස් විසඳීම දැනගන්න ඕනේ. ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් එකත් මේක ටික අමාරු එකක්. එතකොට අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේක ඉගෙන ගනිද්දී ඔයගොල්ලෝ A level maths කරන්න එක හොඳයි. කොස්මෝ හරි ඇස්ට්‍රොෆිසික්ස් හරි රොකට්‍රි වගේ දෙයක් ඉගෙන ගන්නවා නම් maths කරන එක හොඳයි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේවා ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්තම් මම කියන්නේ බයෝ කරන එක කියන්න බෑ කියලා. අනිවාර්යෙන් බලුවා මගේ යාළුවෙක් ඉන්නවා බයෝ කරලා මේ ඔක්කොම ඉගෙන ගත්තු එක්කෙනෙක්. මම කියන්නේ හොඳ නැති හන්දා මේ එයා බයෝ කරලා ගෙදර A level කරලා ගෙදර ඉන්න කාලේ math syllabus එකම ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් මේවත් ඉගෙනගෙන මේ ගණනුත් හදනවා. එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවා. එහෙමත් පුළුවන් maths කරොත් ඉතින් ලේසි වැඩේ. හරි. දැන් අපි කලින් පොඩි ඩෙෆිනිෂන් එකක් දුන්නනේ. ටයිම් ඩයිලේෂන් කියලා කියන්නේ වස්තු දෙකක් අතර සාපේක්ෂ චලිතයක් නිසා ඒ වස්තු දෙකේ කාලයත් අතර ඒ කියන්නේ කාලයන් ගත වීම අතර වෙනසක් ඇති වෙන එකට තමයි ටයිම් ඩයිලේෂන් කියලා කියන්නේ. මෙතන අපිට ඒකට පොඩි මොඩිෆිකේෂන් එකක් දෙන්න වෙනවා. මේකෙදි කියන්නේ relative velocity between them or to a difference in gravitational potential between the locations. Gravitational potential කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ විභවය. ඒකත් මම ලොගොට කියලා දුන්නේ නැහැ. නිකන් හිතා ගන්න අර බලය ඇති කරන කතාව තමයි. කියන්නේ බලය ගුරුත්වාකර්ෂණ බලය වෙනස් නම් තැන් දෙකකට දැනෙන ගුරුත්වාකර්ෂණ බලය වෙනස් නම් අන්න එතනදී වෙන කාල වෙනසට අපි කියනවා gravitational time dilation කියලා. හරි ඒ කියන්නේ මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අභ්‍යවකාශයේ ඉන්න කෙනෙකුට සාපේක්ෂව පෘථිවි අන්න හරියටම හරි. ඔව් අපිට එහෙම හිතන්නත් පුළුවන් පෘථිවි ඉන්න කෙනෙක්ට සාපේක්ෂව අභ්‍යවකාශයේ ඉන්න කෙනෙක් කල්පනා කරනවා කියලා කිව්වොත් තමයි ගොඩක් දුරට නිවැරදි. මොකද මේ
අපි ගොඩක් කට්ටිය ඉන්නේ පෘථිවියනේ. ඒගොල්ලන්ට සාපේක්ෂව ඔයා කියන කතාව හරි. අභ්‍යවකාශීන් එක්කෙන්ට සාපේක්ෂව පෘථිවියන් කෙනෙක් කාලතරණය කරනවා අනිවාර්යයෙන්. ඒ වගේම තමයි අනිත් පැත්තට. පෘථිවියන් කෙනෙක්ට සාපේක්ෂව අභ්‍යවකාශීන් කෙනෙක් කාලතරණය කරනවා. මගේ ඊළඟ ස්ලයිඩ් එක ඇත්තටම තියෙන්නේ ඒක ගැන තමයි. හොඳ ප්‍රශ්නයක් ඒක. ගොඩක් හොඳ ප්‍රශ්නයක්. හරි. මේ කියන්නේ ඒක ගැන තමයි. GPS සැටලයිට් ගැන අහලා තියෙනවා. ඕගොල්ලෝ ෆෝන් එකේ ඕගොල්ලන්ගේ කොහේ හරි යද්දි පාර දන්නේ නැත්නම් ටක් ගාලා GPS ඔන් කරලා ඕගොල්ලෝ ඒ අදාළ දණ්ඩ යන පාර හොයා ගන්නවනේ. ඒ අදාළ සිග්නල් එන්නේ සැටලයිට්ස් වලින්. සැටලයිට්ස් මට මතක නැහැ 30 ගානක්ද කොහෙද පෘථිවියට තැන් තැන් වල සෙට් කරලා තියෙනවා. එතනින් හැම වෙලාවෙම ක්‍රියාකාරී විදිහට තියෙනවා සැටලයිට්ස් 24ක්ද කොහෙද මට හරියට ගාන මතක නැහැ. කොහමරි සැටලයිට්ස් ඒ වගේ ගානක් තියෙනවා පෘථිවියේ. ඔතනින් සැටලයිට්ස් 4ක් වගේ පාවිච්චි කරලා තමයි ඔයගොල්ලෝ ඉන්න තැන ඉන්න ලොකේෂන් එක හරියටම තීරණය කරන්නේ. හරි. දැන් මේගොල්ලෝ ඕබිට් වෙලා ඉන්නේ කියන්නේ කක්ෂගත වෙලා ඉන්න පෘථිවියෙන් ගොඩක් ඈත. ඒ වගේමයි මේගොල්ලෝ කක්ෂගත කරද්දී අපි දන්නවනේ අදාළ ස්පීඩ් එකක් තියෙනවනේ. කක්ෂගත කරන්න අදාළ ස්පීඩ් එකක් තියෙනවා. කියන්නේ ඒගොල්ලන්ට පෘථිවිය පැත්තට ගුරුත්වාකර්ෂණ බලය දැනෙන්න බෑ. දැනෙන්න බෑ කියන්නේ ඒක ඔයගොල්ලෝ එළවලු වල ඉගෙන ගනි එකත්. ඊටගෙන කක්ෂගත කරන්න අවශ්‍ය කරන ස්පීඩ් එකක් තියෙනවා. ඒ ස්පීඩ් එක රඳාපවතිනවා කොච්චර දුරකින්ද අපි කක්ෂගත කරන්නේ කියන එක මත. එතකොට සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 29000ක විතර වේගකින් මේගොල්ලෝ පෘථිවිය වටේ භ්‍රමණය වෙනවා. මේ ඉතින් ඔය කියපු සැටලයිට්ස් 20 ගානෙන් හෝ 30 ගානෙන් හතරක් පාවිච්චි කරලා හතරක් වගේ පාවිච්චි කරලා තමයි ඕගොල්ලන්ට ප්‍රිසයිස් ලොකේෂන් එකක් දෙන්නේ. ඉතින් මේ සැටලයිට්ස් පැයට කිලෝමීටර් 29000ක වේගකින් පෘථිවියේ කක්ෂයක් වටේ භ්‍රමණය වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිතන්නකෝ පැයට කිලෝමීටර් 29000 කියන්නේ අධික ප්‍රවේගයකින් මෙයා භ්‍රමණය වෙනවා. ඒතකොට මෙයාගේ ඔර්ලෝසුව පෘථිවිය එක්කෙනෙක්ට වඩා හිමීට යන්න ඕනේ. මෙතනදී මේ වේගය හන්දා පෘථිවියේ තියෙන ඔර්ලෝසුවකට වඩා මෙයාගේ වේගෙ මෙයාගේ මේ මොකද්ද මේ ඔර්ලෝසුවේ කටු හිමීට කරගෙන ඕනේ. හැබැයි අනිත් අතට ගත්තාම මේගොල්ලෝ ඉන්නේ පෘථිවියෙන් ගොඩක් ඈත. පෘථිවියේ කේන්ද්‍රයේ ඉන්න ගොඩක් ඈත. ඒතර මෙයාට දැනෙන ගුරුත්වාකර්ෂණ බලය ගොඩක් අඩුයි. ඉතින් අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙද්දී කටු වේගෙන් කරගෙන. ඉතින් මේ දෙකම එකතු වෙලා දවසකට මිලි තප්පර 38ක වගේ එරර් එකක් වෙනවා මෙන්න මේවයි තියෙන ක්ලොක්ස්. මේවයි අහලා තියෙන ඔර්ලෝසු වල දවසකට මිලි තප්පර 38ක විතර වෙනසක් සිද්ධ වෙනවා මෙන්න මේ හේතු දෙක හන්ද මේ ටයිම් ඩයිලේෂන් හන්ද. ඉතින් එතකොට මොකක්ද ඒකට අපි කරන්නේ? මිලි තප්පර 38 නේ ඒක. එච්චර අවුල නැද්ද? මොකද කරන්න කියන්නේ? කවුරුද? පොඩ්ඩ. ඒක අපි ගණන් ගත යුතුද නැද්ද? කියන්න බෑනේ ඕගොල්ලන්ගේ අදහස. ගණන් ගන්න ඕනේ නම් yes කියන්න නැත්නම් no කියන්න. මිලි තප්පර 38යි කියන්නේ තප්පරෙන් 1000න් පංගු 38යි. yes. අට උත්තරයක් ආව yes කියලා no කියන කවුරු හරි ඉන්නවා නම් කියන්න. ඒක no කියලා හිතෙන්න පුළුවන්. මොකද දවසකට මිලි තප්පර 38ක් වුණා. yes කියලා තව එකක් තියෙනවා. මෙතනදී කියන්නේ මේ හරි. කොහොමද yes කියන no කියන කවුරු හරි ඉන්නවා නම් දැන් කියන්න yes නැත්නම් මම හිතාගන්නම් හැමෝගෙම උත්තරේ yes කියලා. හරි මේ කියවන although 38 microseconds is a very short time, this error can cause a difference of about 10 kilometers in the GPS on Earth. ඒ කියන්නේ මේ දවසට වෙන තප්පර 38ක වෙනස කිලෝමීටර් 10ක error එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නිකන් මේ හිතන්නකෝ දැන් ආමි එකට සාමාන්‍ය අපිට වඩා GPS පාවිච්චි කරන ඒගොල්ලෝනේ මොකක් හරි හිතන්නකෝ ආමි එකක් මොකක් හරි ත්‍රස්තවාදී කඳවුරකට ගහන්න දැන් GPS එකෙන් බලනවා. දැන් බලලා ලොකේෂන් එක හදාගන්න. මේක හදලා තිබ්බේ නැත්නම් ඒ ත්‍රස්තවාදී කඳවුරට කිලෝමීටර් 10ක් එහා පැත්තෙන් තියෙන සරණාගත කඳවුරක් වගේ පෙන්නලා ඒ වගේ තැනකට බෝම්බයක් ගහන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙන ප්‍රශ්නයක් කරනවා. අපිට නම් සාමාන්‍ය පාරක් වැරදි උපරිම. ඒ කියන්නේ කොළඹ යන්න ඕන කිව්වහම ගම්පහට වගේ කොහෙට හරි වෙන්නයි නැත්නම් කළුතරට කොහෙට හරි වෙන්නයි. ඊට වඩා බරපතල දෙයක් අපිට වෙන්නේ නැහැ. හැබැයි අර වගේ මිලිටරි වැඩවලදී මිලිටරි affairs වලදී ත්‍රස්තවාදී කඳවුරක් වෙනුවට නිකන් පන්සලකට එහෙම නැත්නම් සරණාගත කඳවුරකට වගේ බෝම්බ පාරක් වදින්න පුළුවන්. මේක හැදුවේ නැත්නම් මේ කිලෝමීටර් 10 කියන්නේ හරි ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දෙයක්. හරි.
in that case we were not able to if we were not able to deal with the theory of time dilation, the entire GPS will be useless. මේක හරිනේ මේ GPS කොච්චර හොයාගත්තත් වැඩක් නැහැ මේකත් එක්ක අපිට ඩීල් කරන්න බැරි නම්. ඒ කියන්නේ මේ time dilation එක කොච්චරක්ද කියලා calculate කරලා ඒක අපිට හදන්න බැරි නම් GPS තිබිලා වැඩක් නැහැ. ඒ කියන්නේ GPS එක සම්පූර්ණයෙන්ම useless වෙනවා. මොකද කිසිම වැඩක් අපිට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒක හන්දා මේකේ ඉන්න කට්ටිය මේකේ ඉන්න සයන්ටිස්ට්ලා හැම වෙලාවෙම වගේ නිකන් රෙගියුලර් දවසින් දවස නිකන් හැම නිකන් පැයකට වගේ සැරයක්වත් අඩු ගානේ මේකේ ක්ලොක්ස් වල වෙලාව අර කැල්කියුලේට් කර කර හදනවා. ඉතින් ඒ වගේ දේවල් මේක අස්සේ වෙනවා. ඉතින් මේකේ ඒ කියන්නේ අපිට නිකන් හිතෙන්න පුළුවන් මේ වගේ දෙයක් ඇයි මේවා අපි හදන්නේ වගේ එකක් ඔලුවට එන්න පුළුවන් හන්ද මම මේ කිව්වේ නිකන් මේ වගේ දේවල් කරන්න අපිට මේ දැනුම අවශ්‍ය වෙනවා. paradoxes මේක ඇත්තටම මේ time dilation වලට අමතරව මේ හා සමගාමීව යන තව එකක් තියෙනවා length contraction කියලා. මම ඒක අද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් මඤ්ඤම් වෙන්න පුළුවන් එකක්ද. ඒක කරන්න ගියොත් ඒක හන්ද මම කරන්නේ නැහැ කියලා හිතාගත්තා. අපි වෙලාව නොබලමු. හරි. time traveling possible කරන්න පුළුවන්. මේ දිනේ අපි කලින් කතා කරා වේගෙන් යද්දි කාලය ගත වෙන්නේ හිමීට. එතකොට අපි වේගෙන් ගියොත් අපිට පුළුවන් වෙන්න ඕනේ කාලය හරහා යන්න. හැබැයි මෙන්න මේ ක්‍රමේ පාවිච්චි කරලා අපිට යන්න පුළුවන් කාලය හරහා අනාගතයට විතරයි. මොකද වේගෙන් යද්දී කාලය ගත වෙන්නේ හිමීට. හරි. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා. හරි අපිට එතකොට කාලය හරහා පිටිපස්සට යන්න බැරිද කියන එක. කාලය හරහා පිටිපස්සට යන්න බැරි වෙයිද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ බලමු ඒක එහෙමද කියලා. හරි paradoxes කියලා කියන්නේ විරුද්ධාභාෂ. සිංහලෙන් කියන්නේ විරුද්ධාභාෂ මොකක්ද එකක්. ඒ කියන්නේ මොකක් හරි දෙයක් කරන්න බෑ කියන එක අපි මොකක් හරි උදාහරණයක් අරගෙන පෙන්නනවා. ඒ කියන්නේ මෙහි අපි අර මොන හරි දේවල් ප්‍රූව් කරන විදිහක් තියෙනවා maths වල නිකන් proof by contradiction කියලා. ඒ කියන්නේ අපි මොකක් හරි එකක් වැරදි කියලා ප්‍රූව් කරන්න ඕන නම් අපි කරන්නේ ඒක හරි කියලා අරගෙන හදාගෙන ගිහිල්ලා වෙන්න බැරි දෙයක් පෙන්නනවා. ඒතකොට මේක වෙන්න බෑ. ඒක හන්ද අපි අර හරි කියලා ගත්ත එක වැරදි කියලා අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. මේ paradoxes වලින් වෙන්නේ එහෙම දෙයක්. time traveling කරන්න ගොඩක් වෙලාවට backward time traveling not possible කියන කට්ටිය කරන්න බෑ කියන කට්ටිය මේ ඒක ඔප්පු කරන්න හදාගත්තු කතන්දර තමයි මේ paradoxes කියලා කියන්නේ. ඒක හරිද වැරදිද කියලා තාම අපි දන්නේ නැහැ. ඒවත් prove කරලා නැහැ කියන්නේ. කවුරුත් තාම time travel කරලා නැහැ නේ ලොකු කාලෙකින් ඔය. satellite වල ඉන්න කට්ටිය නම් පොඩ වෙනස් වෙයි නියම් මිලි තප්පර ගන්න. ඒ වුණාට මේ මහ ලොකුවට time travel කරපු කට්ටිය නැහැ. හරි. අපි බලමු මේ paradoxes මොනවද කියලා. grandfather paradox කියලා කියන්නේ මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ මේ දැන් ඉන්නවා මෙහි කවුරු හරි මිනිහෙක් අපි කියමු නිමල් කියලා. මේ නිමල් අතීතයට යනවා. අපි කියමුකෝ මෙයා යනවා නිකන් 1950 ගණන් වලට 40 ගණන් වලට වගේ යනවා. ගියාට පස්සේ මෙයාට හම්බ වෙනවා මෙයාගේ සීයා. මෙයාගේ සීයාව හම්බුනාට පස්සේ මෙයා සීයාව මරනවා. හම්බුනාට පස්සේ මෙයා සීයාව මරනවා. හිතන්නකෝ. එතකොට දැන් හිතන්නෝ දැන් සීයාව මරන්නේ 1940 ගණන් වල. එතකොට සීයාට වයස අවුරුදු 10ක් විතර. එතකොට සීයාට ආච්චිව හම්බෙන්නේ නැහැ. සීයාට ආච්චිව හම්බෙන්නේ නැහැ කියන්නේ මෙයාගේ අම්මා හරි තාත්තා හරි කවුරු හරි නැහැ. කියන්නේ හිතමුකෝ අපි තාත්තා කියලා සීයා. එතකොට තාත්තා නැහැ. තාත්තා නැහැ කියලා කියන්නේ මෙයාත් නැහැ. ඒතර මෙයා නැති වුනහම කවුද ගිහිල්ලා සීයාව මැරුවේ? මෙයා නැහැ කියලා කියන්නේ සීයාව මරන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ සීයා ඉන්නවා. එතකොට සීයාට ආච්චිව හම්බ වෙනවා, තාත්තව හම්බ වෙනවා, තාත්තා තාමාව හම්බ වෙනවා, මෙයාව හම්බ වෙනවා. ආයතෝර දැන් නිමල් ඉන්නවා. ඒතර නිමල්ට පුළුවන් අතීතයට ගිහිල්ලා සීයාව මරන්න. දැන් ඔතන පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද මේ? ඒ කියන්නේ කොහොමද ඒක වෙන්නේ? ඒතකොට ඔය කතාව නිකන් පොඩි නොගැලපෙන ගතියක් තියෙනවනේ. කියන්නේ සීයාව මැරුවොත් මෙයා නැහැ. මෙයා නැහැ කියන්නේ සීයාව මරන්න කෙනෙක් නෑ. ඒතකොට සීයා ඉන්නවා. ඒතර ලූප් එකක් ඕක. ඒ කියන්නේ නිකන් ඉවර වෙන්නේ නැති ලූප් එකක්. අපිට ඔක හිත ඉන්න පුළුවන් මුළු ජීවිත කාලෙම ඕන. ඊළඟට තව එක පැරඩොක්ස් එකක් තියෙනවා. හිතන්නකෝ එක මිනිස්සෙක් ඉන්නවා. එයා දැන් ටයිම් ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට දැන් මෙයා ටයිම් ට්‍රැවල් කරන්න හිතාගෙන ඉද්දි මෙයා දාවට එනවා නිකන් ටිකක් වයසක මිනිස්සෙක්.
ඊට පස්සේ වයසක මිනිස්සයා මෙයාට කියනවා 1970 මොකක් හරි දවසක මෙන්න මේ දවසේ මෙතන ඉන්නවා මිනිස්සෙක්. මෙන්න මේ මිනිස්සයාට මේක දෙන්න කියලා එයාට දෙනවා පර්ස් එකක්. සල්ලි තියෙන පර්ස් එකක්. මේක දෙන්න අර මිනිස්සයාට කියලා. ඊට පස්සේ හරි මෙයා 1970 ටයිම් ට්‍රැවල් කරලා අර මිනිස්සයාට මේක ගිහින් දෙනවා. දැන් ගිහින් බලද්දි ඇත්තට මේ මිනිස්සයාත් අරයම තමයි. අර මෙයාට අනාගතයේදී පර්ස් එක දුන්නේ. එයාම තමයි මේ මිනිස්සයා. ඒතකොට දැන් මේ පර්ස් එක පටන් ගත්තේ කොහෙන්ද? දැන් පර්ස් එක ඒතකොට අපිට හිතා ගන්න බැරි වෙනවා පර්ස් එක කියන එක කොහෙන්ද පටන් ගත්තේ කියලා. මම හිතා ගන්න පුළුවන් පර්ස් එක කොහෙන්ද පටන් ගත්තේ කියලා. අපිට හිතා ගන්න බැරි වෙනවා කොහෙන්ද කියන්නේ දැන් හිතන්න මෙයාට පර්ස් එක දෙන්නේ මෙයාගේ අනාගතේ. ඒතකොට අනාගතේට පර්ස් එක හම්බෙන්නේ මෙයාට පර්ස් එක දුන්නා හන්ද. ඒතකොට ඒක කොහෙන්ද පටන් ගත්තේ? එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට තව ප්‍රසිද්ධ පැරඩොක්ස් එකක් තියෙනවා මේ ස්ටීවන් හොකින්ස්ගේ. එයා කරන්නේ මෙහෙම දෙයක්. එයා ඕපන් ඉන්විටේෂන් එකක් කරනවා මුළු ලෝකෙම ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට එයත් එක්ක නිකන් අපි කියමුකෝ ලන්ච් එකක් ගන්න අවස්ථාව තියෙනවා. දැන් කතා කරන ඉන්විටේෂන් එක ඕපන් ඉන්විටේෂන් එක ඕනෙ කෙනෙක්ට එයත් එක්ක ඇවිල්ලා එක මේසෙ ඉඳගෙන කන්න පුළුවන්. එහෙම කිව්වහම අපිට එහෙමව නම් අපි අනිවාර්යෙන් යනවනේ. මොකද ස්ටීවන් හොකින් එක්ක ලන්ච් එකක් ගන්න තියෙනවා කියන්නේ ඉතින් ඒක ලේසියකට හම්බෙන්නේ නැති chance එකක් නේ. හැබැයි වැඩේ කියන්නේ කවුරුත් ඇවිල්ලා නැහැ. ඒකට හේතුව තමයි මෙයා දැන් ලන්ච් එකට ඒ අදාළ ඉන්විටේෂන් එක කරලා තියෙන්නේ එදා හවස. එන අපි කියමුකෝ 20 වෙනිදා දවල් 12ට ලන්ච් එකට එන්න කියලා 20 වෙනිදා හවස 6ට ලන්ච් එකට ඉන්වයිට් කරනවා. එතකොට එයා ඉන්වයිට් කරන්නේ ටයිම් ට්‍රැවලර් කෙනෙක්ට. ටයිම් ට්‍රැවලර් කෙනෙක් ඒක දැක්කොත් හරි ඉන්විටේෂන් එක හම්බුණා. ටයිම් ට්‍රැවල් කරලා ඇවිල්ලා මෙයාත් එක්ක කෑම කාලා යන්න පුළුවන්. එතකොට හිතන්නකෝ දැන් ඇත්තටම ටයිම් ට්‍රැවල් කෙනෙක් ඇවිල්ලා නැහැ. ඇත්තටම ටයිම් ට්‍රැවල් කෙනෙක් ආවා නම් හිතන්න උදේ ඇවිල්ලා 12ට කෑම කන්න. ඊට පස්සේ 6ට ඉන්විටේෂන් එක යවන්න නැතුව ඉන්නවා. ඕකින්ස් කරන්නේ 6ට ඉන්විටේෂන් එක යවන්න නැතුව ඉන්නවා. එතකොට අරයා කොහොමද මෙහෙම වැඩක් වෙනවා කියලා දන්නේ? එහෙම දැනගන්න විදියක් නැහැ නේ ඉන්විටේෂන් එක යවුවේ නැහැ. යා එහෙම එතකොට එතනත් පොඩි ප්‍රශ්නයක් කන්ට්‍රඩික්ෂන් එකක් වෙනවා. ඉතින් ඔය වගේ දේවල් හන්දා මේ ටයිම් ට්‍රැවලින් කියන එක ගොඩක් වෙලාවට බෑක්වර්ඩ් ටයිම් ට්‍රැවලින් කියන එක මේ ට්වෙයින් පැරඩොක්ස් එක සහ බූට්ස්ට්‍රැප් පැරඩොක්ස් එක ඔයගොල්ලෝ බලන්න. මේ YouTube එකේම ඇති ඔන්න බලන්න. මේ ඉතින් මේක දැන් කොහොමද වෙන්නේ? ඒතකොට ඇත්තටම දැන් බෑක්වර්ඩ් ටයිම් ට්‍රැවල් කරන්න බැරිද? ඒක අපි ඇත්තටම දන්නේ නැහැ. හැබැයි ටයිම් ට්‍රැවල් බෑක්වර්ඩ් ටයිම් ට්‍රැවලින් පුළුවන් කියන කට්ටිය මේකට වෙන්න පුළුවන් විදි හේතු කියන්නේ වෙන්න පුළුවන් ආකාර ඉදිරිපත් කරනවා. වෙන්න පුළුවන් ආකාර තමයි ආකාර ඒකට එක්ස්ප්ලනේෂන්ස් තුනක් තියෙනවා. ඇත්තටම පුළුවන් කියන කට්ටිය විතරක් නෙවෙයි එක්ස්ප්ලනේෂන්ස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි සරල මේක not possible. බෑක්වර්ඩ් ටයිම් ට්‍රැවල් කරන්න බෑ. දෙවෙනි එක තමයි කියනවා ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන් හැබැයි ගිහිල්ලා මොකුත් වෙනස් කරන්න බෑ. මොකුත් වෙනස් කරන්න බෑ ටයිම් ට්‍රැවල් කරන්න පුළුවන්. ඒක පොඩි ඔයගොල්ලෝ අහලා තියෙනවද බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියලා එකක්. බටර්ෆ්ලයි සමනල බටර්ෆ්ලයි ඉෆෙක්ට් කියලා එකක් තියෙනවා. ඔය සවුන්ඩ් ඔෆ් තන්ඩර් හරි මොකක් හරි ෆිල්ම් එකක් තියෙනවා මට ඒක නම මතක නැහැ. ඒකේ තියෙන බටර්ෆ්ලයි ඉෆෙක්ට් එක ගැන. ඒ කියන්නේ කවුරු හරි ටයිම් ට්‍රැවල් කරගෙන ගිහිල්ලා ඩයිනෝසර්ලව මරනවා. ඩයිනෝසර්ලව මරනවා. ඒ කියන්නේ මේ උන් මරන්නේ ඒගොල්ලෝ අර වඳ වෙන්න කලින්. එතකොට අනාගතයට බලපෑමක් නැහැ නේ. මොකද ඩයිනෝසර්ලා වඳ වෙන්න අවුරුදු ගණනකට කලින් මරන්නේ. ඒගොල්ලෝ අවුරුදු ගණනකින් වඳ වෙනවා. එතකොට අනාගතයට අවුලක් නොවෙන්න තමයි මේගොල්ලෝ මේක කරන්නේ. හැබැයි මේක කරන අතරතුර මේ එක්කෙනෙක්ගේ අතින් සමනලෙක් පෑගෙනවා. ඒක අන්න මුළු ලෝකෙම වෙනස් වෙනවා. ඒ වගේ එකක් තමයි ෆිල්ම් එකේ තියෙන්නේ. Sound of Thunder ඒක බලන්න. ඊළඟට තුන්වෙනි එක තමයි හොඳම නිකන් අර ටිකක් හිතන්න තියෙන එක්ස්ප්ලනේෂන් එක. ඒගොල්ලෝ කියනවා parallel universe කියලා. අපි දන්නවද අහලා තියෙනවද දන්නේ නැහැ. මම පොඩ්ඩක් කියනවා parallel universe කියලා කියන්නේ මෙහෙම දෙයක්. අපේ earth එක වගේම මේ තියෙන earth එක නම් මේ වගේම තව යුනිවර්ස් එකක්. මේ වගේම තව ප්ලැනට් එකක් වෙන යුනිවර්ස් එකක් තියෙනවා. මේ වගේම ප්ලැනට් එකක් තියෙනවා. මම E2 කියන E' කියන්නම් මේකට. එතකොට දැන් මේක වෙන්නේ කොහොමද? මේවා තියෙන්න පුළුවන්ද කියන එක ගැන පොඩි තියෙනවා. සමහරු කියනවා තියෙනවා කියලා, සමහරු කියනවා නැහැ කියලා. එතකොට මේක නිකන් වෙන්න මේ වගේ දෙයක්. හිතන්නෝ දැන් අපි හිතමු ලෝකෙ හැදෙන්න මෙහෙමයි කියලා. දැන් මේකේ තියෙනනේ සෛල පොඩි සෛල. එක එක සෛල තැන් තැන් වල තියෙනවා.
මේවා එක්තරා විදිහකට ඕගනයිස් වුණාම තමයි ඕගනිසම් එකක් හැදෙන්නේ කියන්නේ. මේ මිනිස්සෙක් හැදෙන්නේ සෛල එක එක විදිහට ඕගනයිස් වුණාම තමයි මිනිස්සයා කියන කෙනා හැදෙන්නේ. ඒක තව වෙනස් විදිහකට ඕගනයිස් වුණාම බල්ලෙක් හැදෙන්නේ. මේ ගහක් හැදෙන්නේ නැත්තම් වෙන විදිහකට. ඉතින් මේ ඕගනයිස් වෙන එක අපි හිතමුකෝ කාඩ් පැක් එකක් කියලා. කොළ 54ක් තියෙන කාඩ් පැක් එකක්. අපි කාඩ් පැක් 20ක් අරන් අනනවා. කාඩ් පැක් 20ක් අරන් අනනවා රැන්ඩම් අනනවා. අනලා කාඩ් ටික බලද්දි ඔතන කාඩ් පැක් දෙකක් තියෙන්න පුළුවන් නේද? එකම විදිහට කාඩ් 54ම ඇනිලා තියෙනවා. එහෙම තියෙන සම්භාවිතාවයක් තියෙනවා. කාඩ් 54 එකම පිළිවෙලට ඇනිලා තියෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේ තමයි මේකත් පෘථිවිය ඇනෙන්න මේ සෛල ටික ඇනුන විදිහටම ඒ විදිහටම තව කොතන හරි ඇනිලා තියෙනවා නම් ඒ විදිහට ඕගනයිස් වෙලා තියෙනවා නම් පෘථිවිය වගේ තව එකක් හැදෙනවා නිකන්. ඒ වගේ කියන්නේ පැරලල් යුනිවර්ස් තියෙන්න සමාන්තර විශ්ව සමාන්තර ග්‍රහලෝක තියෙන සම්භාවිතාවයක් තියෙනවා. මේකඳ පැරලල් යුනිවර්ස් තියෙන්න පුළුවන්. මේ එක්ස්ප්ලනේෂන් එකේදී කියන්නේ අපි Earth එකේ time travel කරොත් backward අපි මතු වෙන්නේ වෙන පැරලල් යුනිවර්ස් එකේ අදාළ කාලෙක. එතකොට මේ පැරලල් යුනිවර්ස් එකේ ඉන්න 100ව තමයි අපි ගිහින් මරන්නේ. එතකොට වෙනසක් වෙන්නේ නැහැ. මේකේ ඉන්න මම ඉන්නවම තමයි. තේරුණාද? මේකේ ඉන්න මම ඉන්නවා. මේ ලෝකේ තමයි වෙනස් වෙන්නේ. මේක වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ කතාවක් තමයි මේ පැරලල් යුනිවර්ස් තියරි එකෙන් කියන්නේ. ඉතින් ඕක තමයි කතාව. යන්න එපා කට්ටිය. කොයිස් එකක් තියෙනවා. පටන් ගන්න යන්නේ. පළවෙනි ප්‍රශ්නේ වලින් තීරේ. හරි. මේක තමයි ප්‍රශ්නේ. Who stated the masses of objects are directly proportional to gravitational force between them. ඒ කියන්නේ කවුද කිව්වේ ගුරුත්වාකර්ෂණ බලය වස්තු දෙකේ මේ ස්කන්ධ වලට සමානුපාතිකයි කියලා. මොකද කිව්වා? මේ සමීකරණෙකුත් ලියලා දෙන්නවා. ඒක කිව්වේ කවුද කියලා ලියලා ඉරි දෙකකුත් කියුවා. කාලි ඉවරන ළඟේ තප්පර 5යි. හරි. හරි උත්තරේ දීලා තියෙනවා 15 දෙනෙක්. වැරදි උත්තරේ දීලා තියෙනවා 9 දෙනෙක්. උත්තරය තමයි අයිසැක් නිව්ටන්. අයිසැක් නිව්ටන් තමයි කිව්වේ අර F සමානයි g m එක m දෙක බෙදීම r වර්ගය කියලා සමීකරණයක් ලිව්වා. මේක මම එතනදී පැහැදිලිව කිව්වා මේ නිව්ටෝනියන් ෆිසික්ස් වල තියෙන නිව්ටන් කියපු විදිහට ග්‍රැවිටි එක මෙහෙමයි කියේ. මොකද අයින්ස්ටයින් ඔක කිව්වේ වෙන විදිහකට. ඒක මම ඔයගොල්ලන්ට මෙතනදී කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දන්න කට්ටිය දන්න ඇති. දන්නේ නැති කට්ටිය ඉන්නවනම් මම මගේ ඊමේල් ඇඩ්‍රස් එක දෙන්නම්. ඒකට මේල් එකක් දාන්න මම උත්තර දෙන්නම්. ඊළඟ ප්‍රශ්නෙට යමු. කාර් දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට පැයට කිලෝමීටර් 25ක වේගයකින් චලනය වෙනවා නම් එම වාහන දෙක කාර් දෙක අතර සාපේක්ෂ ප්‍රවේගය කොපමණද? මේ රූපෙට රැවටෙන්න එපා. මේක එකම පැත්තට ගියාට එකිනෙකට වෙනස් පැති වලට තමයි යන්නේ. විනාඩියක් කාලයක් තියෙනවා හිමිට. මල්ල හිතලා බලන්න. මේ chat එකේ ප්‍රශ්න දාන්න එපා, උත්තර දාන්න එපා. එතකොට අනිත් හැමෝටම පේන. ඒක බලන්න ලකුණු දෙන්න. මේ දාපු උත්තරේ හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. බලමු ඉස්සරහ. Zoom chat එකේ උත්තර දාන්න එපා. හරි. හරි උත්තරේ දීලා තියෙනවා 17 දෙනෙක්. 25 සහ none of the above කියන එක එක්කෙනාටකින් දීලා තියෙනවා. බිංදුව කියන උත්තරේ 7 දෙනෙක් දීලා තියෙනවා. ඒක පටල ගන්න එපා. එකම කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට යද්දී අපිට පේන්නේ වේගය වැඩි වෙලා වගේ. බස් එකේ ෂටර් එකෙන් එළිය බැලුවාම නිකන් අපි නුවර ඉඳන් කොළඹ යනවා නම් කොළඹ ඉඳන් නුවරට යන බස් එකක් අපිව පහු කරනවා අපිට වේගෙන් යනවා වගේ පේනවා. අනිත් පැත්තට යන බස් එක අපිව පහු කරද්දී වේගෙන් යනවා වගේ පේනවා. ඒ කියන්නේ ප්‍රවේග දෙක එකතු වෙනවා. හරි. The faster you move through the space, the faster you move through the time. තව
තත්පර 30ක් ඇත්තේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. හරිද වැරදිද? The faster you move through space, the faster you move through the time. මොනවාරි උත්තරයක් දෙන්න මොකද උත්තර වැරදුනා කියලා ලකුණු අඩු වෙන්නේ නැහැ. හරි. මාරු කරගෙන දෙපැත්තට මේකෙදින් the faster you move through the space, the faster you move through the time නෙවෙයි the slower you move through the time. වේගෙන් යද්දි කාලය ගත වෙන්නේ හිමීට. fast වේගෙන් යද්දි කාලය ගත වෙන්නේ වේගෙන් කියලා තමයි මේක තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. වේගෙන් යද්දි කාලය ගත වෙන්නේ හිමීට. මතක් කරගන්න අර කෝච්චිය පිටිපස්සේ දුවද්දි තමයි හිමීට කාලය ගත වෙන්නේ. නැත්තම් කාලය හිමීට ගත වුණේ ග්‍රැවිටි එක වැඩි වෙද්දි. ඒ කියන්නේ වේගෙන් වැටෙද්දි තමයි කාලය හිමීට යන්නේ. වේගෙන් වැටෙද්දි කාලය යන්නේ හිමීට. ආලෝකයේ වේගයට වැකියුම් එකේදී ආලෝකයේ වේගයට ආසන්නතම අගය කීයද? හොඳට බලලා ගහන්න. වරද්ද ගන්න එපා. හොඳට බලන්න. පොඩි වැරදි කරන්න පුළුවන් වල. මේකත් මම කිව්වා. පළවෙනි උත්තරේ ගහලා වරද්දගෙන තියෙනවා. අර ඍණ ලකුණ දකින්නේ නැතුව. පළවෙනි උත්තරේ දාලා තියෙන 3 වැඩි කිරීම 10 ඍණ 8යි. 3 times 10 to the power minus 8 තමයි මේ. වැරදි උත්තරේ 3 වරක් 10 8යි. මේක ඉතා කුඩා කියන්නේ. මෙයාගේ නම් ආලෝකයේ ප්‍රවේගය අපිට හවස පාඩම් කරන්න ලයිට් එක උදේ දාලා තමයි ඉස්කෝලේ යන්නේ. ඒතකොට තමයි හවස් වෙද්දි කාමරේ එළිය වෙලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඇත්තටම ආලෝකයේ ප්‍රවේගයේ වර්ගය. මම මේක දැම්මේ E = MC වර්ගය දන්න කට්ටියව පටලවන්න. 4 දිනක් පටලගෙන ඉන්නවා. මේක අදාළම නැති උත්තරයක් එක් කවුරුත් දීලා නැහැ. හොඳයි. අර on purpose වැරදි කරලා තියෙන්නේ අර. ඒ කියන්නේ වැරද්දක් කළ යුතු වැරදි. නොකළ යුතු වැරදි තමයි ඒ උනට. හේතුවක් හිතා ගන්න පුළුවන් වැරදි තමයි හැමෝම කරලා තියෙන්නේ. මතක තියාගන්න මේක තමයි හරි උත්තරය. Time flows slower at a point which has low gravitational field intensity. ගුරුත්වාකර්ෂණ බලය අඩු තැනකදී කාලය ගතවන්නේ හිමින්ය. සෙනෙන්ය. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ බලයම කියලා හිතන්න කියලා මම කිව්වනේ. බලය අඩු තැනකදී හිමීටද කාලය ගලන්නේ. gravitational field එක මටත් බය හිතෙනවා මම වැරද්දුවද කියලා. gravitational field එක අඩු වෙද්දී කියන්නේ gravity එක අඩු වෙද්දී හිමීටනේ යන්නේ. අර වැටෙන මනුස්සයා මතක තියාගන්න. gravity එක අඩු වෙද්දී ආ හිමීට වැටෙන්නේ. එතකොට එයාගේ ඔරලෝසුව සාමාන්‍ය වේගයෙන් යනවා. හැබැයි ආ පහළට වැටෙද්දී ආගේ වේගය වැඩි වෙද්දී තමයි කාලය ගත වෙන එක හිමීට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒතකොට ඇත්තටම gravitational field intensity එක අඩුයි නම් කාලය හිමින් නෙවෙයි ගත වෙන්නේ. gravitational field intensity එක වැඩි නම් තමයි කාලය හිමින් ගත වෙන්නේ. තුන්වෙනි මට හිතෙන පොඩි එක්කෙනෙක් හොඳයි. දෙවෙනියා වීණාදී, පළවෙනියා අරුෂි. හොඳයි. මේ හරි එහෙනම් අපි අදට නවත්තමු. ඔය වේගෙන් දුවලා ඔරලෝසු දිහා බලාගෙන වේගෙන් දුවලා ඔහේ අරිනේ හැප්පෙන්න එහෙම එපා. එක එක බඩු උඩ ඉඳන් අතහැරලා අම්මලාගෙන් බැනුම් අහන්නත් එපා මේ. හරි. එච්චර තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි නවත්මු වැඩේ. හැමෝටම good night. අද දිනේ සයින්ට්ෆන් වූයේ ඇස්ට්‍රොෆීලියා 22 මාර්ගගත දේශන මාලාවේ 3 වන දේශනයයි. අද දින හරවත් දේශනයක් පැවැත්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අතුල රත්නායක මහතාටත් ෆේස් ආයතනයටත් සහභාගී වූ සියලු දෙනාටත් තාරකා විද්‍යා සංගමයේ අපගේ ස්තුතිය මෙයින් ප්‍රකාශ කර සිටින අතර සියලු දෙනාටම සුබ රාත්‍රියක් පතමින් දේශනය මෙලෙස අවසන් කරමු. ස්තුතියි.